ආයුබෝවන් ළමයි. ඉතින් කොහොමද? මුලින් නැති කියලා මම හිතනවා. ඉතින් අද ඔයගොල්ලෝ ජ්‍යාමිතික නිර්මාණ දෙවෙනි වැඩසටහනත් එක්ක තමයි ඔයගොල්ලෝ අපි එකතු වෙන්නේ. ඉතින් මීට කලින් අපි ජ්‍යාමිතික නිර්මාණ පළවෙනි වැඩසටහන මුලින් ආරම්භ කරා විශාල ළමයි ප්‍රමාණයක් එකතු වුණා. ඒ වගේම දෙවෙනි කොටසේදී එදා නම් අපිට ලොකු ගැටලුවක් ආවා නේද? මොකද කාලගුණය. ඉතින් අද මම මේ වෙලාවේ මේ වැඩසටහන කරද්දී අපිට විශාල වර්ෂාවක් තියෙනවා. ඉතින් මේ වර්ෂාවෙන් බාධාවක් ඇති වෙයි කියලා හිතලා තමයි මම තුන්වෙනි වැඩසටහන ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ විදිහට එකතු කරන්නේ. අනික ටිකක් පික්චර් ක්වොලිටි එක වැඩි කරලා මට මේ වැඩේ කරන්න ඕන කියලා හිතුණා. ඉතින් එහෙමනම් අද දවසේ අපි කතා කරන දේ ඉස්සෙල්ලා මුලින්ම කතා කරමු. අපි අද දවසේ කතා කරන්න මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ අපි ඉවර කරපු 9 ශ්‍රේණියේ ළමයින්ගේ එක ප්‍රශ්නයක්. 9 ශ්‍රේණියේ ළමයිට අදාළව එක ප්‍රශ්නයක් කතා කරනවා. ඉතින් එහෙනම් උන්ට මේක වැදගත්. ඒ වගේම එතනින් පස්සේ අපි 10 ශ්‍රේණියේ තියරි කොටස් ටික කතා කරනවා. 10 ශ්‍රේණියේ තියරි කොටස් ටික මම ඔයගොල්ලොත් එක්ක අද දවසේ කතා කරනවා. වෙලාව තිබුණොත් අපි විභාග ප්‍රශ්න කීපෙකුත් යමු. ඉතින් එහෙමනම් අපි අද දවසේ වැඩේ පටන් ගමු. වැඩි කතා කරන්නේ නැතුව. හැබැයි චුට්ටක් මම මුලින් අපි කරපු දේවල් ටික මතක් කරලා ඉන්නවා. අපි 9 ශ්‍රේණියේදී මූලික පත 4 ඉඳන් ඒගොල්ලන්ට තිබ්බ කෝණ නිර්මාණය, කෝණ පිටපත් කිරීම දෙනවා මේ වෙද්දී කතා කරලා ඉවරයි. ඒ වගේම විභාග ප්‍රශ්න කීපෙකුත් කරා. දැන් අද මම තාම අපිත් එක්ක ළමයි එකතු වෙනවා. අන්න ඒ නිසා මුලින්ම දැන් එකතු වෙලා ඉන්න අයගේ කාලය වටින නිසා අපි මුලින්ම බලමු 9 ශ්‍රේණියේ දරුවන්ට හම්බුන විභාග ගැටලුවක්. ඒ විභාග ගැටලුව මොකක්ද කියලා මුලින්ම අපි බලමු. ඔන්න දැන් ඔයගොල්ලොන්ට ඉරිය පිටිපස්ස පේනවා ඒ විභාග ගැටලුව. එහෙමනම් අපි ඒ ගැටලුව කියවන ගමන් මෙන්න මේ විදිහට අපි බලමු මොකද්ද මේ ගැටලුව කියන්නේ. එහෙමනම් පොඩ්ඩක් ඔන්න මම මගේ රූපේ චුට්ටක් දා කරලා ඉඳ තියාගන්න. අපි එහෙනම් ගිහිල්ලා බලමු මොකද්ද මේ අපට අද දවසේ කරන්න තියෙන්නේ කියලා. ඔන්න මේ ගැටලුව මම හදපු ගැටලුවක් නෙවෙයි. ඌව පළාත සාධන පරීක්ෂණයෙන් උඩාගත්ත ගැටලුවක්. බලමු සෙන්ටිමීටර මිලිමීටර පරිමාණයේ කවකටුවක් භාවිත කරමින් රේඛා නිර්මාණය පැහැදිලිව දක්වමින් පහත නිර්මාණ කරන්න. ඉතින් 9 ශ්‍රේණියේ දුර පුතාලා නිසා ඔයගොල්ලෝගේ නිර්මාණ රේඛා පැහැදිලිව තියන්න. ඒක හරියම වැදගත් දෙයක්. එහෙමනම් අපි ඊළඟට බලමු මොනවද මේ කියන්නේ කියලා. මම ගිය සතියේ ඔයගොල්ලන්ට කිව්වනේ වැදගත් දෙයක්. මොකක්ද මේ වැදගත් දේ? මේ වැදගත් දේ තමයි අපි පුළුවන් නම් අපිට වඩා සුදුසුයි අපි දල සටහනක් ඇඳගන්න එක. මේ දල සටහන ඇඳගත්තාම අපිට ඇත්තටම ලේසි වෙනවා නිර්මාණය කරගෙන යන්න. අනිත් දේ තමයි අපිට පුළුවන්කම ලැබෙනවා මොකද්ද? ඉක්මනින් මේ දේ කරගන්න. ඉතින් මම එකම දේ නැවත කියන්නේ මම ප්‍රෝග්‍රෑම් කීපයක් අතර ගොමාරු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මම තනියෙන් මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඉතින් එහෙමනම් ඔන්න බලන්න මුලින්ම කියනවා AB සමානයි 6යි 100. මම ටිකක් ඉහළින් දල සටහන ඇඳ ගන්න. මෙන්න මේ හරියෙන් මේ බලන්නකො මම දල සටහන අඳින්නේ. එක රේඛා කෙලින්ද ඒවා දාලා නැහැ. AB සමානයි 6යි 100 වෙන විදිහට ඔන්න රේඛාවක් ඇඳලා. ඊළඟට කියනවා ඒ ගාව අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් මම මෙතන සලකුණු කරගන්නවා ඔන්න අංශක 60ක්. ඒ වගේම AC 6යි ඒ වලින් නම් C ටත් 6යි 100. වනසේ මොකද්ද මේ AC පාදය නිර්මාණය කරන්න කියලා කියනවා. ඊළඟට කියනවා ඔයගොල්ලන්ට AC ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඕන නේද වගේ එකක් ගියා. හරි. AC නිර්මාණය කරන්න. ඊළඟට කියනවා A හා B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ. උදේ ඔන්න හරිම වැදගත් දෙයක් මොකද්ද? මෙන්න මේක ඔයගොල්ලෝ ටිකක් අපි දැනගන්න ඕන දෙයක් තමයි AB රේඛාවලට එන්න AB ලක්ෂ දෙකට සමදුරින් කියන්නේ මොකද AB රේඛාවලට සමදුරින්? ඔව් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන මූලික පද. මොනවද මේ මූලික පද? එහෙනම් අපි බලමු. ලක්ෂ දෙකකට සමදුරින් තියෙන මූලික පදය මොකක්ද? ලම්බ සමච්ඡේදකය. AB ලක්ෂ දෙකට සමදුරින්. එහෙමනම් ඔයගොල්ලන්ට වෙනවා AB ට ඔන්න ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න. මම මේක මෙහෙම ඇඳ ගන්නම් බල සටහන. හරි. සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න. එම පතයෙන් AB ඡේදනය වන ලක්ෂය D ලෙස නම් කර. මෙන්න මෙතන D විදිහට නම් කරන්න. D ලෙස නම් කර එම පතයට AC හමු වන ලක්ෂය. එම පතයට දැන් මෙතන AC නේ. AC හමු වන ලක්ෂය
ලක්ෂයේ සිට ඊට ඇති දුර මැනලියන්න. අපි ඉතින් මේක මෙහෙම කරපුවාම නේද? ඊට තියෙන දුර මෙන්න මේ දුර පැනලා ලියන්න කියන්නේ AC හම්බ වෙන තැන. බලමු මොකද්ද මේ නිර්මාණය කියලා. දැන් ලොකු ශ්‍රේණි වල ළමයිට නම් මේකේ දල සටහන ඇඳපු ගමන් හිතෙනවා මෙන්න මේ ලම්බ සමච්ඡේදයේ කොතනින්ද හමු වෙන්නේ කියලා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. එහෙනම් අපි උන්න දල සටහන ඇඳලා දල සටහන ඇඳගත්තා නම් අපට පුළුවන්කම ලැබෙනවා එතනින් එහාට මේ නිර්මාණය කරගන්න. එහෙමනම් අපි නිර්මාණය කරමු. පොඩි ප්‍රශ්නයක් මට විනාඩියක් ගැටලුවක් නැහැ. මට සිංගින් වෙන්න කියනවා. එහෙනම් අපි ඒකත් වෙලාම ඉන්නේ. වැඩි හරි. එහෙමනම් අපි අපේ උපකරණ ටික අරන් කරගෙන යමු. ඔයගොල්ලෝ දැන් මට කලින් අදින්න නිර්මාණය කරන්න පටන් ගන්න නැති. මුලින්ම තියෙන්නේ AB සමානයි කොච්චරද? සෙන්ටිමීටර 6ක්. මම එහෙනම් මේකෙන් රේඛාව ගන්නම්. ඔයගොල්ලෝ දන්නවා මට කෝඩුව අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තමයි මොකද්ද? මේක දීලා තියෙන උපකරණයක්. ඒක පාවිච්චි කරලා අපිට මේ පැත්තෙන් ගන්න මොකද මට වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔයගොල්ලොන්ට ඩිස්ප්ලේ එකේ පෙන්වන දිග නෙමෙයි අපි මෙතනදී ගන්න කව කටුවෙන් පෙන්වන දිග. එහෙනම් අපි මෙතෙන්ට මුලින්ම සෙන්ටිමීටර් 6ක් ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා සෙන්ටිමීටර් 6ක රේඛා ඛණ්ඩයක් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ටිකක් පැන්සල් දීරිය පුරා කරගමු. මම ආරම්භය නිසා කළු වර්ණයෙන් පටන් ගන්නවා. මෙන්න මේ පැත්ත ඒ වගේම මෙන්න මෙතනින් මේ පැත්තට අපිට ඡාපයක් අඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපිට මේගොල්ලෝ නම් කරන්න වෙනවා මොකද්ද? A සහ B කියලා. ඒ වගේ මෙයාගේ දිගත් දාගමු 6යි. ඔන්න හරි. දැන් මාත් එක්කම වැඩේ කරගෙන යන්න. දැන් අද විශේෂ ක්‍රමයකට යන නිසා ඔයගොල්ලෝන්ට යම් දෙයක් අහගන්න බැරුණොත් ඉතින් අනිවාර්යෙන් පසුව මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්කම අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ නිසා අපිට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද ඔයගොල්ලෝන්ට කරන්න වෙන්නේ පුතේ? සෙන්ටිමීටර නෑ අංශක 60ක්. ඊගාව අංශක 60ක් නිර්මාණය කරන්න වෙනවා. එහෙමනම් මේ බලන්න මෙන්න මෙතනින් අපි මෙහෙම තියාගත්තා කැමති චාපලුවක් ගත්තා අපි පහුගිය සතිවල එකතු වෙච්ච පොල්ල දන්නවා කොහොමද හරියට කපන්නේ කියලා. එහෙමනම් මෙන්න මෙතන අපි මෙන්න මේ දුර ගත්තා. මෙන්න මේ පැත්තෙන් චාපයක් ගත්තා. එහෙමනම් ඔන්න වැඩි හරි. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ අංශක 60 නිර්මාණය කරන්න ඔයගොල්ලෝ කෝදුව මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ඡේදන ලක්ෂයයි අතර තමයි කියලා රේඛාව ඇඳ ගන්නට ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට ඇඳලා මම මේ කොටස ගෙනියන්නම් ඉහළට පොඩ්ඩක් පැහැදිලි වෙන නිසා පොඩානික අවශ්‍ය ටික බලාගත්තාම ඉතින් ඊළඟට කියනවා AC කොච්චරද? සෙන්ටිමීටර 6ක් තමා ගන්න වෙනවා. AC සෙන්ටිමීටර 6ක්. මේ විදිහට හදා ගන්නම් කවකට. දැන් බලන්න අපිට ළඟ ඉඳන් ගන්නනවා වගේ ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා. එන්න මේ විදිහට AC ගත්තා. එහෙමනම් මෙන්න මේ පැත්තට ඡාපයක් යපුවා. එතන තමයි C. ඔන්න මම C ලකුණු කරා. ටිකක් රේඛා නම් පොඩ්ඩක් පොඩියට පෙන්නේ පැන්සලෙන් අඳිනවා. ඊට පස්සේ අපිට වෙනවා මොකද්ද? ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කිව්වා නම් අනිවාර්යෙන් ඔබ ඒ නිර්මාණය මෙන්න මේ විදිහට කරන්න ඕනේ. පැහැදිලි? එහෙනම් මම හිතනවා ඔන්න ත්‍රිකෝණය නිර්මාණය කරයි. නවය ශ්‍රේණියේ දරුවෙකුට ත්‍රිකෝණය නිර්මාණය කරා කියන්නේ විශාල ලකුණු ප්‍රමාණයක් එකතු වුණා කියන්නේ. ඔන්න ඒ කොටස හරි. ඊළඟට කියනවා A හා B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂයක පරිදි. ඉතින් AB ලක්ෂ දෙකකට සමතුලින් ABට සමතුලින් යනවා කියන්නේ මම මේ දල සටහනක් දෙන්න කියන්න. ලක්ෂ දෙකකට සමතුලින් යන්නේ මොකද්ද? ලම්බ සමච්ඡේදක. අචල ලක්ෂ දෙකකට සමතුලින් ගමන් කරන ලක්ෂයන්ගේ පතේ අපි ආරම්භක දවසේම කතා කරා ලම්බ සමච්ඡේදකය කියලා. එහෙමනම් අපිට පුළුවන් කොහොමද අපි ලම්බ සමච්ඡේදක නිර්මාණය කරේ? මෙන්න මේ විදිහට. AB රේඛාවෙන් භාගයකට වඩා වැඩි දුරක් ගත්තා. වැඩි දුරක් යරන් අපි මෙන්න මේ විදිහට ඔය පැත්තෙන් ඡාපයක් යපුවා. ඒ වගේම මේ පැත්තෙන් ඡාපයක් යපුවා. ඒ දුරම ගත්තා. ඒ දුරම යරන් මෙන්න මේ පැත්තෙන්. මෙන්න මේ පැත්තෙන්
මේ පැත්තට ඡාපයක් කැපුවා. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් ඡාපයක් කැපුවා. ඔන්න ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරනවා. මම එයාට පාඩම ගන්න. මෙන්න මේ විදිහට. මෙන්න මේ ලක්ෂයයි. මෙන්න මේ ලක්ෂයයි හරහා තමයි යන්නේ. මේ බලන්න මෙන්න මේක විශේෂයි. ඉහළ ශ්‍රේණි වල දරුවා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. වුන් දන්නවා මේ අපි අතින් නිර්මාණය වුණේ සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ සමපාද ත්‍රිකෝණය අනිවාර්යෙන්ම මේ ලම්බය ශීර්ෂය හරහා යන්න ඕන කියන දේ ඒගොල්ලෝ දන්නවා. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ගැටලුවේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? එම පතයෙන් AB රේඛාව ඡේදනය වන ලක්ෂය D. හරි. මෙන්න මෙතන තමයි D. මෙන්න මේ ලක්ෂය තමයි D. D ලෙස නම් කර එම පතයට AC හමුවන. AC හමුවන ලක්ෂයේ සිට ඊට ඇති දුර මැන ලියන්න. ඉතින් අපි කවකටුවෙන් ගත්ත නිසා මම මේ නිර්මාණයට අදාළව දුර කවකටුවෙන්ම පෙන්නනවා. මෙන්න මේ විදිහට අපි මැනගෙන බලමු. කීයක්ද ඔයගොල්ලන්ට ලැබෙන්නේ? කීයක්ද? 5.1. ආසන්නව 5.1ක දුරක් විදුවේ ඔයගොල්ලන්ට ලැබෙනවා. සෙන්ටිමීටර කීයක්ද හම්බෙන්නේ? 5.1. මේක ආසන්න දුරක්. යම් ප්‍රමාණයක් මටත් එහෙම වෙන්න පුළුවන්. මොකද මම මේ පරිගණකයේ ඉඳන් කරද්දී පොඩි අරදීම් වෙන්න පුළුවන්. බලන්න ඔයගොල්ලන්ගේ නිර්මාණය කොහොමද කියලා වෙනස් වුණොත් මට කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඔන්න අපි එහෙමනම් අද දවසේ ඉගෙන ගන්න පළවෙනි ගැටලුව කතා කරා. එහෙමනම් දැන් මෙතනින් පස්සේ අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? 10 ශ්‍රේණියේ දූල පුතාලාගේ වෙන්නේ. 10 ශ්‍රේණියේ ඔයගොල්ලොන්ට තියෙන සේරම තියරි කොටස් ටික අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් එකතු වෙන දූල පුතාලා අවශ්‍ය නම් ඔයගොල්ලන්ගේ පෙළපොත පෙරලා ගන්න. නැත්නම් ගැටලුවක් නැහැ. එතකොට මේ නිබන්ධනය අවශ්‍යයි ඉන්නවා නම් මට වෙනම මෙසේජ් කරන්න. ඒගොල්ලන්ටත් මම නිබන්ධන කීපයක් මට දීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි ආයෙම යමු 10 ශ්‍රේණියේ දූල පුතාලාගේ වැඩ කොටස පටන් ගන්න. එහෙනම් ඔන්න බොහොම උනන්දුවෙන් ඉන්න හරියට වැඩ ටික කරගමු. එකතු වෙන කාලය තුල. බලමු අපේ නිබන්ධනයේ 13 වෙනි තියරි කොටස විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ කොටසේදී අපට මුලින්ම සිද්ධ වෙනවා මොකද්ද? දී ඇති රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. දැන් ඔන්න එහෙනම් එකතු වෙන ළමයි එයා ගන්න පද. දී ඇති රේඛාවකට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. මම මේ කතා කරන්න යන්නේ පළවන ආකාරයේ නිර්මාණය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිර්මාණයට අපට කවකටුව අවශ්‍යයි. මම කරන විදිහ බලන් ඉඳලා ඉක්මනට කරන්න මම සැලකිය යුතු වෙලාවක් දෙන්න ඔයගොල්ලන්ට මේ නිර්මාණය කරන්න. ඒ වගේම මම පියවර ටික ලියනවා. මේ පියවර ටිකත් ඔයගොල්ලෝ ලියන්න. දැන් මේ අපි දන්නවනේ සමාන්තර රේඛාවක් කියන්නේ මොකක්ද? සමාන්තර රේඛා යුගලයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද කියලා. මොකද දීලා තියෙන රේඛාවකට නියත දුරින්. අතර මෙතනදී නියත ලම්බක දුරින්. රේඛාවක ඉන්න ලම් ලක්ෂයකට කියන දුර කියන්නේ මේ ලම්බ දුර කියන එක අපි සලකන නිසා එහෙම ගැටුවන්නේ. එහෙනම් දී ඇති ලක්ෂයක සිට නියත දුරින් දී ඇති ලක්ෂයක සිට නෙවෙයි දී ඇති රේඛාවක සිට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ තමයි අපට සමාන්තර රේඛාවක් කියලා ගන්න වෙන්නේ. ඒවා මම කරා සමහරට මට පොඩි වචන පැටලීම් වෙයි. මොකද මම අද මේකත් එක්ක වැඩ කරන නිසා. නමුත් ක්‍රම නම් වරදින්නේ නැහැ. මේ බලන්න පහතදී දක්වා ඇති රේඛාවට AC ලම්බක රේඛාවට සෙන්ටිමීටර 3ක ලම්බක දුරින් එම රේඛාවට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරන්න. මම මේක ඔයගොල්ලෝගේ පෙළපොතේ තියෙන ක්‍රමය තමයි මම මෙතනදී භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. උදේදුවේ මම මුලින්ම කරන්නේ ඔයගොල්ලෝන්ට මේ රේඛාව මත කැමති ලක්ෂයක. රේඛාව මත කැමති ලක්ෂයක ඉන්න ලම්බකයන් දෙකක් නිර්මාණය කරනවා. රේඛාවට ලම්බකයන් දෙකක්. ලම්බ දෙකක්. තව ටිකක් වැඩි පුඩා කරගමු. දැන් ඔයගොල්ලන්ට මතකයි මොකද දීලා තියෙන රේඛාව මත ලම්බකයන් නිර්මාණය කරන්නේ. කැමති ලක්ෂයක ඉඳන් එක පැත්තකින් ඡාපයක් කැපුවා. ඒ හා සමාන දුරක් ගත්තා අනිත් පැත්තකින් ඡාපයක් කැපුවා. ඊළඟට මේ ඡාප දෙක ගාවට ගෙනාවා. නේද ලෝහ තුල කවකටුවේ. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් මාත් එක කරගෙන යන්න. භාගයකට වඩා වැඩි දුරක්. මේ ලක්ෂණ නම් භාගයකට වඩා වැඩි දුරක් ගත්තා. ඊළඟට මොකද අපි කරන්නේ? මෙයාව ඉහළට ගෙනාවා. මෙහෙම ඡාපයක් කැපුවා. ඒ දුරම ගත්තා. මෙන්න මේ පැත්තෙන් තිබ්බා. මේ විදිහට ඉන් ඡාපයක් කපා ගන්න.
හරි. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ලම්බය දීර්ඝ කරන්න. මෙන්න මේ ලක්ෂයයි දැන් මේ කෝදුව තියන්නේ කොතෙන්ද කියලා දැනගන්න එක මෙන්න මේ මෙතන මෙන්න මේ ලක්ෂයටයි. මෙන්න මෙතන හරියටම අපිට මෙන්න මේ ඡේදන ලක්ෂයයි යා කරා නම් හරි. ඊළඟට අපිට සිද්ධ වෙනවා මොකද? තවත් ලම්බකයක් නිර්මාණය කරන ලම්බයක් මේ දීලා තියෙන රේඛාව. එහෙමනම් මේ බලන්න මේ පැත්තෙන් කැමති ඡාප දුරක් ගත්තා මම වර්ණය වෙනස් කරගන්න. අමුතු වර්ණයක් ගමු. මෙන්න මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපය. ඊට පස්සේ බාහිරට වඩා වැඩි දුරක් ගත්තා. පොඩි දෙයක් අමතක වුණා මට. මේකේ අපි කවකටුව තිබ්බ ලක්ෂ්‍ය ලකුණු කරගන්න බැරි වුණා. නේද? ඔයගොල්ලන්ට නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ලෝක තුර තියෙනවනේ රේඛාව මත. අන්න ඒ නිසා. ආයෙ මුලින් නම් අදින්න නිර්මාණය කරන්න. මොකද මේ කවකටුවේ පුරුද්දට මෙන්න මෙහෙම ගෙනාවා මුලින්ම මට ප්‍රෝග්‍රෑම් එකක් එක කරන නිසා. මෙතන ඒ ලක්ෂ්‍ය ලකුණු කරගන්න වෙනවා. මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපයයි ඊට පස්සේ අපිට පුළුවන් ඔයගොල්ලන්ට පේනවා මාතින් පොඩි අතපසු වීමක් වුණා හරියටම රේඛාවෙන් මේ ලක්ෂ්‍ය තියලා තියෙනවා ඒ වගේ පොඩි පොඩි දේවල් ඉතින් වෙන්න පුළුවන් මෙන්න සජීවීව වැඩසටහනක් කරද්දී මට ඕන දුවල පුතාලාට ක්‍රමී කියා දෙන්න ඔවුන්ට විභාගයට අවශ්‍ය ලකුණු රැස් කරගන්න අවශ්‍ය ක්‍රමී කියා දීම විතරයි. ඔන්න ඒ විදිහට අපි ඡාප දෙක ලකුණු කරා. ඊළඟට අපිට කරන්න වෙන්නේ මෙන්න මේ ලක්ෂයයි. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අර ලෝහ තුල තිබ්බ ලක්ෂයයි මෙන්න මේ ඡේදන ලක්ෂයයි ඡාප දෙක ඡේදන ලක්ෂයයි ඔය විදිහට දික් කරනවා. ඊළඟට දැන් තමයි අපිට තියෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න සමාන්තර රේඛා නිර්මාණය කොච්චර දුරකින්ද? සෙන්ටිමීටර 3ක දුරකින්. ලෝහ තුල මෙතෙන්ට ගෙනාවා. ගෙනල්ලා අපිට ඔයගොල්ලන්ට නම් වෙන්නේ මොකද්ද? කලින්ම කවකටුවට කෝදුව භාවිතයෙන් සෙන්ටිමීටර 3ක් මැන ගන්න ඕනේ. සෙන්ටිමීටර 3ක් මැන ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට මැනගෙන අපට පුළුවන්කම ලැබෙනවා. එන්න මෙතනින් ඡාපයක් හැපුවා. ඔන්න සෙන්ටිමීටර 3යි. ඒ වගේම මෙතෙන්ට ගෙනාවා. මෙන්න මෙතන ඉඳන් ආය අපට පුළුවන් මේ පැත්තෙන් මෙන්න මේ විදිහට ඡාපයක් සලකුණු කරන්න. ඊළඟට අපිට තියෙන්නේ මොකක්ද? යන්නේ ඒ ඡාප දෙක මෙන්න මේ විදිහට යා කරනවා. කෝදුව තියලා මෙන්න මේ විදිහට හරියට යා කරගන්න. ඡේදන ලක්ෂ දෙක මෙන්න මේ ලක්ෂ දෙක. ඊට පස්සේ අපට අවශ්‍ය නම් මෙන්න මේ රේඛා දෙක මේ විදිහට කරන්න පුළුවන්. ඔන්න හරි. දැන් අපි කාට කවුද සමාන්තර? මෙන්න මේ දීලා තිබ්බ කළු පාටින් දීලා තිබ්බ මෙන්න මේ රේඛා ඛණ්ඩය. මෙන්න මේ රේඛා ඛණ්ඩය සමාන්තරයි. ඒ වගේම අපි මෙතන ඉඳන් ගත්ත දුර සෙන්ටිමීටර 3ක් නිසා මේ සමාන්තර රේඛාව අපි අතින් නිර්මාණය වෙන්නේ සෙන්ටිමීටර 3ක් දුරින්. මම හිතනවා පුතේ දුවේ ඔයගොල්ලන්ට පැහැදිලියි. ඉතින් මේක අලුත් දෙයක් නිසා අපි මේකේ පියවර ටිකක් ලියාගමු. එහෙනම් මාත් එක්කම පටන් ගන්න. හරි මම චූටි වෙලාවක් ඔයගොල්ලන්ට දෙන්නම් මේ නිර්මාණය කරන්න. මුලින්ම කරේ මොකද්ද? මෙතන එක ලක්ෂයක ඉන්න ලම්බකයක් ගැහුවා දීලා තියෙන රේඛාවට. ඒ වගේම තවත් ලක්ෂයක ඉන්න රේඛාව මත ලක්ෂයක ඉන්න ලම්බකයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ සෙන්ටිමීටර 3ක් වින් ඡාප දෙකක් කලබුණු කරලා ඒ දෙන්න යාම. හරි. ටික වෙලාවක් දෙන්න කරගමු වැඩි. ඒ අතර ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකට එකතු කරන්න කියලා කියනවා. ඉතින් පුතේ කියන්න ඕන පොඩි සද්ද එකතු වෙයි මොකද මේ වෙලාවේ එළියේ ටික වර්ෂාවක් පවතිනවා. ඒ නිසා මම හිතුවා ඉදිරි දිනයක් මේ විදිහට වර්ෂාවක් තියෙයි. ඒ නිසා වර්ෂාවෙන් බාධාවක් නොවෙන්නයි අපේ තියෙන තාක්ෂණික ගැටලු අවම වෙන්නයි මෙන්න මේ විදිහට අද ඔයගොල්ලෝ දෙක එකතු වෙන්න කියලා. හරි එහෙමනම් මම හිතනවා නිර්මාණය කරගන්න ඇති කියලා. එහෙමනම් අපි මෙන්න මේකේ පියවර ටික ලියාගත්තොත් හොඳයි නේද? පියවර ටික අපි පියවරින් පියවර පිළිවෙලින් පිළිවෙලට ලියාගමු. ඒක එහෙම ලියමු. මොකද්ද? මුලින්ම කියන්නේ මොකද්ද? අපිට මෙහෙම ලියුව හැකියි. රේඛාව මත ලියාගන්න. රේඛාව මත අභිමත ලක්ෂ දෙකක. දැන් 9 ශ්‍රේණියේ ළමයි එකතු වෙද්දී හිතයි අභිමත ලක්ෂ කියන්නේ කැමති ලක්ෂ. හරි. රේඛාව මත අභිමත ලක්ෂ දෙකකදී
රේඛාවට මම පල්ලෙහා ඉඳියන්න රේඛාවට ලම්බ දෙකක් නිර්මාණය කරන්න. ලම්බ දෙකක් නිර්මාණය කරන්න. මගේ අකුරු වල නිවැරදිතාවය ගැන එච්චර සැලකිලිමත් වෙන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඊළඟට අපි මොකද කරේ? මම මේවට අකුරු ටිකක් දාන්න. AB කියලා. ඒක A සිට හා B සිට ඇඳී ලම්බකයන් මත එම ලක්ෂ වල සිට 3 cm දුරින් ඡාප දෙකක් සලකුණු කරන්න. දැන් මම මේ පොයින්ට් ටික කපාගෙන ගියේ මොකද මගේ රූපයෙන් වැහෙන නිසා. ඒගොල්ලන්ට ඔබ බලා ගන්න පුළුවන්. ඡාප දෙකක් සලකුණු කරන්න. මම ඒක දාන්නම් CD කියලා. හරි මම ඒක ලේසි වෙන්න දාන්නේ. ඔන්න තව පොයින්ට් එකක් දාලා දියමු. ඔයගොල්ලන්ට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි සලකුණු කරන්න. ඊට පස්සේ ලියනවා. අපි ඒගොල්ලෝ දාමු CD කියලා. ඒ ඡාප දෙක තමයි CD. ඊට පස්සේ මේ ඡාප දෙක සහ මෙන්න මේ ලම්බ දෙක ඡේදනීය වෙච්ච ලක්ෂ තමයි CD කියලා ගත්තේ. එහෙමනම් ඊළඟට අපි ලියමු C, D ලක්ෂ දෙක යා කරන්න. ඔන්න වැඩේ හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඔන්න අපි එහෙනම් අද දවසේ 10 ශ්‍රේණියේ දුර පුරාල වෙනුවෙන් ඉගෙනගත්ත පළවෙනි නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මොකක්ද අපි මුලින්ම කරේ දීලා තියෙන රේඛාවකට ලම්බකයක් නිර්මාණය. දීලා තියෙන රේඛාවට ලම්බකයක් නෙවෙයි. දීලා තියෙන රේඛාවක සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. මේ විදිහට පැටලෙන්නේ අද මට උදව්වට කවුරුත් නැහැ. මම තනියෙන් මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් විශාල ප්‍රෝග්‍රෑම් ගොඩක් එක තමයි මම හිතන එක දුවන්නේ. කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා මාත් එක්ක වෙනදා එකතු වෙන ළමයි දන්නවා මම වෙනදා කොහොමද උගන්වන්නේ කියලා. එහෙමනම් අපි බලමු ඊළඟට අපිට තියෙන කොටස මොකක්ද කියලා. බලමු ඊළඟ පිටුවට ගිහින්. ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ දුර පුතාලට තියෙනවා ත්‍රිකෝණ නිර්මාණය කරන්න ආකාර තුනක්. 10 ශ්‍රේණියේ දුර පුතාලට තියෙනවා ත්‍රිකෝණ නිර්මාණය කරන්න වෙන ආකාර තුනක්. එක ආකාරයක් තමයි මොකද්ද? පාද තුනේ දිග දීලා තියෙන විට ත්‍රිකෝණය නිර්මාණය. අනිත් ආකාරය තමයි පාද දෙකක් සහ අන්තර්ගත කෝණය දුන්නාම ත්‍රිකෝණය නිර්මාණය කරනවා. ඊළඟට තමයි කෝණයක් සහ පාදයක් කෝණ දෙකක් සහ පාදයක් දුන්නාම ත්‍රිකෝණ නිර්මාණය කරන විදිහ. ඉතින් ඒකත් මම පොඩි උදාහරණ තුනකින් කොහොම ඉක්මනට කරලා දෙන්නම්. මොකද අපිට කාලය හරිම වැදගත් වෙන නිසා. එහෙමනම් අපි මේ වැඩේ කරලා බලමු. මම ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණය මොකක්ද කියන්නේ? අපේ නිබන්ධනයේ පිළිවෙලට ආවනම් 57 ABC ත්‍රිකෝණේ AB සමානයි 7 cm ද BC සමානයි 5 cm ද නිබඳු වැඩි AC සමානයි 2.5 cm ද වේ. මෙම ත්‍රිකෝණය සපයා ඇති ඉඩ ප්‍රයෝජනෙට ගනිමින් නිර්මාණය කරනවා. අපි මේ හරිය නිර්මාණය කරමු. වෙනදා වගේම මම මේකටත් දල සටහනක් ඇඳගන්නවා. අපිට තියෙන්නේ ABC කියලා මේ වගේ පොඩි එකකට අතනම අවශ්‍ය නැහැ. ඒකට කමන්නේ. ඔබට හොඳයි. ඔන්න ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මෙයාගේ AB 7 cm. මම මේකත් නිවිමු මගේ පොඩුවට වෙන නිසා. ඊළඟට කවුද? BC 5 cm. ඉන්න වැඩි AC 2.5. ඉතින් ඔබට දැනෙනවා එහෙනම් මෙන්න මේ රේඛාව තමයි කෙටි රේඛාවක් වෙනවා කියලා. එහෙනම් ඒදුවේ අපිට මුලින්ම රේඛාවක් හදගන්න වෙන්නේ. මම පොළ වර්ණයෙන් එන්න.
මේ වටපිට බලන්නේ ඕගොල්ලොන්ට නිවැරදි රූප රාමු තියෙනවද කියලා. ඔන්න හරි ඊළඟට අපිට මොකද කරන්න වෙන්නේ? මේ දවසේ අවකටු වෙලා කොමින්ද හරි අවකටු වෙලා සෙන්ටිමීටර් 7ක් අවකටුවේ බාහුව දෙකට ඇරලා මේ විදිහට මේ පැත්තෙන් ඡාපයයි රේඛා පළල වැඩිද නේ මම ටිකක් රේඛා පළලින්ම කරන්නම් අපි දුර පුතාලට නිකන් මේක රෙසොලූෂන් අඩු කරලා කරමු තියෙන පැහැදිලිව පේන්න විදිහ. නැත්නම් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා නේද පැන්සලේ තුල නේද අල්ලපු එකනට එනවාම ওই කියන සයිස් එකෙන් තියෙන්නේ. අනලා බලන්න ඉස්කෝල් පේපෑ. එහෙනම් ඔන්න AB. මම මේ දෙන්න දාන්න AB සමානයි කිය. AB සමානයි 7යි C. ඊළඟට අපිට සිද්ධ වෙනවා ආයම කවකටුවේ බාහුව දෙක අතර දුර සෙන්ටිමීටර් 5කට වෙනස් කරගන්න සීරු මාර්ක් කරගන්න. ඊළඟට මෙන්න මෙතන තියලා ලෝග තුල තියලා දැන් ඔයගොල්ලෝ මේ දල සටහන යනකොම් පැහැදිලි වෙන්න ඕන පුතා 2.5 කියන්නේ කෙටි දුරක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ හරියක තමයි ඔය දෙන්න හැප්පෙනවා නම් හැප්පෙන්නේ කියන ඉංගිය ඔයගොල්ලන්ට හම්බ වෙනවා දල සටහන යනකොම්. ඒ නිසා මම මෙන්න මේ වගේ තැනක ඉන්නවා. ඒක ටිකක් දිගට කොහොරක් ඡාපයක් ගහනවා. මම ආයෙ කියනවා මේ ඡාප මහතට පෙන්වන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න වීඩියෝ එක බලන්න. ඊළඟට නැත්නම් මෙහෙම මහතට එහෙම අනින්න බෑ. ඊළඟට ඔන්න තියෙනවා 2.5. මෙන්න මෙයාව 2.5කට ගන්න. එහෙනම් ඔන්න මම මෙයාව 2.5කට විතර ගත්තා. මෙන්න මේ ලෝහ තුල තියෙන තැන දැන් ඔබට පැහැදිලි ආයෙ මම අමුතුවෙන් කියන්න ඕනේ. හරි තැන තියාගන්න පුළුවන්. මෙතන ටිකක් වයසින් වැඩි ළමයි ඉන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ පැත්තේ ඡාපයක් ලැබුණා. යන්තම් ගියේ නේද? අපි උනා එක දික් කරගමු. කීයද 5ක් නේද? හරි. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ටික මෙන්න මේ ලක්ෂය ඡේදන ලක්ෂයට මෙන්න මේ දෙන්න යා කරන්න. ඔන්න ඔය විදිහට ආවා. එහෙනම් ඔන්න පාද තුනක් දුන්නාම අපිට හරිම ලේසි. මේගොල්ලන්ගේ දත්ත ලකුණු කරමු 5යි C. ඒ වගේම ඊළඟට කියන 2.5යි C. මම හිතනවා ඒකේ ගැටලුවක් නැහැ. අවශ්‍ය කෙනෙක් එහෙමනම් අවශ්‍ය ටික ටක් ගාලා නිර්මාණය කරගන්න හඳගන්න පොඩි වෙලාවක් දෙන්න. ඒ අතරේ කියන්න ඕන ඔයගොල්ලෝ තාම අපේ ටෙලිග්‍රෑම් ගෲප් වලට එකතු වෙලා නැත්නම් ටෙලිග්‍රෑම් ගෲප් එක සමහරට chat box එකේ දාවි අනිවාර්යෙන්ම ඒකෙන් එකතු වෙන්න. එතකොට තව ඉස්සරහට මුදුන් වැඩ ටිකක් අපි කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා මේ වැඩ සියල්ලම නොමිලේ ඒ ගෲප් එකේ නොමිලේ කරන වැඩ ගැන තමයි අනිවාර්යෙන්ම දැනුවත් කරන්නේ. ඒකට ඔයගොල්ලෝ එකතු වෙලා Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපෙන් ලබා ගන්න. ඔයගොල්ලෝ අපේ රටේ ළමයි. ඉතින් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තොත් ඒක ඇත්තටම අපේ රටට වෙන හොඳ දෙයක් කියලා මම හිතනවා. එහෙනම් මම හිතනවා මේ ටික හරි. මේකේ ආය නිර්මාණී පියවර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ නිර්මාණයට යමු. 15 වෙනි නිර්මාණය මම ටිකක් විතර මෙයාව විස්තර කරගැනීමේ හැකියාවක් තියෙනවා වගේ මට පේනවා. තියාගන්න. එහෙනම් අපි ඊළඟට බලමු. පොඩ්ඩක් ගාන කියව ගන්න. ඔයගොල්ලෝ ගාන කියවන අතරේ මම ටිකක් ඉඳලා බලන්න. අපි අනිත් පැත්තේ මොකද වෙන වැඩ ටික කියලා. හරි. එහෙමනම් අපි නිර්මාණය කරන්න පටන් ගමු නේද? නිර්මාණය කරන්න පටන් ගමු. මුලින්ම මොකද්ද කියන්නේ? මුලින්ම කියනවා ABC ආයත් අපි ඇඳගමු නේද පොඩ්ඩක් පටල සදාහන. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු මම ඕන මේ ඉඳලා අපි මෙහෙම නම් දාගමු ABC. ඊට පස්සේ කියනවා AP 7යි CM ඉස්සෙල්ලා වගේමයි. ඊට පස්සේ BC මේ පැත්ත. BC 5යි CM ලු. මෙන්න මෙතන තියෙනවා අංශක 45. මෙන්න මේ කෝණය අංශක 45. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ. ඉතින් දල සටහනක් ඇඳගත්තාම ගොඩක් අපිට පහසු වෙනවා. එහෙමනම් මම තව කටුව ගන්න ආයෙම මේ හරිය නිර්මාණය කරන්න පටන් ගමු නේද? මම ඉස්සෙල්ලා වගේම කියනවා මේ රේඛාවේ දිග නෙමෙයි මම තව කටුවේ තියෙන දිග ගන්නෙ.
අපිට මුලින්ම සිද්ධ වෙනවා මොකද්ද? කෝදුව පාවිච්චි කරලා කවකටුවේ බාහුව දෙක අතරට සෙන්ටිමීටර් 7ක් ගන්න. ඔය විදිහට. ඔයගොල්ලෝ ඔය විදිහ කෝදුව පාවිච්චි කරලා කරන්නේ. එහෙනම් මේ පැත්තෙන් ඡාපයක් යපුවා. ආයෙම මේ පැත්තෙන් ඡාපයක් යපුවා. මම නැවත කියනවා මේ හතට පේන්න ගන්න. ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්නේ ඔයගොල්ලෝගේ ඡාපෙම මෙහෙම මෙච්චරම හතට තියාගන්න එපා. එහෙමනම් අපිට ලියුව හැකි මෙයා A මෙයා B A 7යි C. ඊළඟට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා පුතා B ගාව අංශක 45ක් නිර්මාණය කරන්න. දැන් අංශක 45ක් නිර්මාණය කරන ක්‍රම දෙකක් මම කියා දුන්නා මට මතක විදිහට. ඔයගොල්ලන්ටත් මතක ඇති. මොකක්ද ඒ ක්‍රම දෙක? එකක් තමයි අංශක 60යි අංශක 120යි අරන් 60යි 120යි අතර දෙකට බෙදලා 90 හදලා ඊට පස්සේ 90 ආය දෙකට බෙදින් කපන එක. ඊට වඩා ලේසි. අපි කෙලින්ම මෙන්න මේ B ලක්ෂය හරහා ලම්බකයක් නිර්මාණය කරනවා. මේ රේඛාව. ඔයගොල්ලෝ දන්නවා කැමති ඡාප දුරක් ගත්තා. මම යා රතු පාටින් නිර්මාණය කරනවා මේ පැත්තෙන් ඡාපයයි. ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපය. ඊළඟට මේ රේඛාවෙන් බාහිරට වඩා වැඩි දුරක් ගත්තා. ඔන්න එකපාරක් ඡාපයක් යපුවා ඊට පස්සේ නම් මේ දුර වෙනස් කරන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ හරියට දන්නේ නැහැ මොකද්ද මේ ලම්බකයක් කියන්නේ කියලා. ලම්බකයේ අර්ථ දැක්වීම හරියට දන්නවා නම් එහෙම කරන්න හිතෙන්නේ නැහැ ඔයගොල්ලෝ. මේ පැත්තෙන් ඡාපය. ඊළඟට අපිට රේඛාව ඇඳ ගන්න වෙනවා. හැබැයි මම මේ රේඛාව ඇඳ ගන්න කඩිරකින්. මොකද මට අංශක 90ක් නෙවෙයි ඕන. මෙතන ඉඳන් මේ පැත්ත. මට අංශක 90ක් නෙවෙයි ඕන අංශක 45. එහෙනම් අපිට ඊළඟට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ අංශක 90 දෙකට බෙදින් කපන්න. ඒ කියන්නේ අංශක 90 කෝණය මොකද්ද? අංශක 90 සඳහා වූ කෝණය කෝණ සමච්ඡේදකය කරගන්න තමයි දැන් ඊළඟට මම බලන්නේ. අංශුක්කක් එකේ ඡාප මාඩු කරගන්න මට ඇත්තට මෙහෙම හිතෙන්නේ නැහැ. මහතට තියාගෙන ඔන්න ඔය විදිහට කැපුවා ඡාපයක් දැන් මොකද කරන්නේ? අපි මේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න තමයි යන්නේ. එහෙමනම් ලෝහ තුල මෙතනින් තිබ්බා. ඔයගොල්ලන්ට මතක ඇති කෝණ සමච්ඡේදකය නිර්මාණය කරපු හැටි. ලෝහ තුල හරි තැන තියාගන්න ඕන. ඔන්න ඔය පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා. එතන ලෝහ තුල තියලා මේ පැත්තෙන් ඡාපය. ඊළඟට අපිට පුළුවන් මොකක්ද මෙන්න මේ ලක්ෂ දෙක ඒ කියන්නේ B සහ මෙන්න මේ ඡේදන ලක්ෂය යා කරන්න. ඒක අපි මුදිරකින් යා කරමුද අපට අවශ්‍ය අංශක 45ක් නිසා. අපට අවශ්‍ය අංශක 45ක් නිසා එහෙනම් මම මෙතන ලියනවා. ඒ අංශක 45ක්. ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? BC සෙන්ටිමීටර් 5ක් වෙන්න හදාගන්න ඕනේ. එහෙනම් කවකටුවේ බාහුව දෙක අතර දුර සෙන්ටිමීටර් 5ක් විදිහට හදාගෙන ඔයගොල්ලන්ට කෝදුව පාවිච්චි කරලා ඒ දුර ගන්න වෙනවා කවකටුව. මේ විදිහට ඡාප දුර ගන්න වෙනවා. මේක වෙන පාටකින් අනින්න පාටක් පාවිච්චි කරලා මුරු පාටින් ගන්න ඒ වගේම ටිකක් අවශ්‍ය නැහැ. මේ ගානින් මම ඡාපයක් සලකුණු කරා. එතන ඉන්නේ මොකද්ද? C. නම් මෙතන ලක්ෂ්‍ය C. ඊළඟට අපිට තියෙන්නේ අවසානදී මොකද්ද? AC යා කරන්න. ඔන්න මම AC යා කරා. දැන් ඔයගොල්ලොන්ට අපි කියපු විදිහ බලන්න මොකද්ද? පාද දෙකකදී දිග දීලා තිබ්බා. ඒ වගේම අන්තර්ගත කෝණීයයක් දීලා තිබ්බා. අන්න ඒ වෙලාවේ ත්‍රිකෝණය නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මෙතනදී අංශක 90 නිර්මාණය කරලා ඒකට අංශක 90 නිර්මාණය කරනවා වෙනකොට අපි නිර්මාණය කරේ දීලා තියෙන සරල රේඛාවට B ලක්ෂය මතදී ලම්බයක් නිර්මාණය කරපු. අන්න ඒ ලම්බය නිර්මාණය කරලා ඉවර වෙලා අපි ඒ ලම්බය නිසා හැදෙන අංශක 90 කෝණය ඔන්න කැපුවා දෙකට මැද. ඒක අංශක 45ක් ආවා. හරි එහෙමනම් ඔයගොල්ලෝ පොඩක් මේ අවශ්‍ය දේවල් සඳහන් කරගන්න. ඔයගොල්ලොන්ට ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේකේ දෙයක් කරගන්න බැරි වුණා නම් ඔයගොල්ලොන්ට අනිවාර්යෙන් වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එක නරඹීමේ හැකියාව ආයෙ තියෙනවා. බොහොම උනන්දුවෙන් කරන්න මේ පිළිවෙලන්න ආයෙ පුළුවන්. මම හිතනවා මේ ටික හරි ඇති කියලා. එහෙමනම් දැන් ඊළඟට අපිට මොකද තියෙන්නේ? ඊළඟට ඔයගොල්ලොන්ටයි මට එකතු වෙලා තියෙන්නේ කෝණ දෙකක් සහ පාදයක දිග දීලා තියෙන වෙලාවේදී ත්‍රිකෝණය නිර්මාණය කරන්න. කෝණ දෙකක් සහ පාදයක දිග දීලා තියෙන වෙලාවේදී ත්‍රිකෝණය නිර්මාණය කරන්න. එහෙමනම් අපි ඒකේ තියෙන වැඩසටහනට ගිහිල්ලා බලමු කොහොමද එයා කරන්නේ කියලා. නැත්නම් මේ නිර්මාණය කොහොමද කරන්නේ කියලා.
එමනම් බලමු මෙන්න තියෙනවා පාද දෙකක් හා කෝණයක් දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. ඒකටත් මම මුලින් දල සටහන ඇඳ ගන්නම්. මගේ ඉස්සෙල්ලා ඉතින් මම මේ දල සටහන ඇඳ ගන්නම්. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු. ඒ විදිහට මම අහ ගන්නවා ත්‍රිකෝණය. ඊට පස්සේ කියනවා AB සමානයි 5යි. ඔන්න ඇඳ. ඊළඟට කියනවා A ගාව අංශක 60යි. ඊළඟට B ගාව අංශක 45යි. ඔය විදිහේ ත්‍රිකෝණයක් තියෙන නිර්මාණය කරන්න මාත් එක්කම පටන් ගන්න වැඩේ මම හිතනවා මෙතන ඉන්න 9 10 11 ශ්‍රේණිය හැම දුවෙකුටම මේ වැඩේ පුළුවන් මොකද දල සටහන ඇඳෙයින් පස්සේ. එhmenan මමත් උන්න වැඩේ පටන් ගන්නවා මුලින්ම මේ හරියෙන් ගන්නම්කෝ. කවකට. දැන් කෙනෙක් හිතනවා ඇති ඇයි සර් මේ සම්පූර්ණයෙන්ම ලයිව් ඇවිල්ලා කරේ නැති කියලා. එකක් මට දෙන්න වෙන රිසොලූෂන් ප්‍රමාණය මගේ තියෙන පහසුකම් එක 720 තමයි උපරිම දෙන්න වෙන්නේ. මම අද බලනවා 1080 න් ඔයගොල්ලොන්ට දෙන්න. ඒකට තියෙන කෙනෙකුට හොඳ පැහැදිලිව බලා ගන්න නිර්මාණ ගන්න. එහෙනම් මුලින්ම තියෙනවා AB 5යි. මොන කවකට විභාග දෙක අතර පුරගත්ත 5යි කියලා. මම මෙහෙම කරන්නම් ඡාපත් පැහැදිලිව ඇඳගෙන පස්සේ අවසානයේ දත්ත ලකුණු කරනවා. මේ පැත්තෙන් ඡාපයයි ඒ දුර ගත්තා. එතන ලෝඩ් තිබ්බා. මේ පැත්තෙන් ඡාපයයි. එනවා ඔයගොල්ලෝ දන්නවා මෙතන A මෙතන පේන නැති වෙයි කියලා. මෙතන B 5යි. ඊළඟට වෙනවා අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න. අංශක 60ක කෝණයක් නිර්මාණය කරපුවාම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තා. මේ පැත්තට ඡාපයක් සලකුණු කරා. ඔයගොල්ලෝ දන්නවා 60 නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒ දුරම ගත්තා. මේ පැත්තෙන් ඡාපයක් යනවා. ඊළඟට අපිට පුළුවන් මේ ඡේද මෙන්න මේ A ලක්ෂයයි මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙකයි යා කරගන්න. හරියටම නිවැරදිව පොදුව තියලා ඒ ටික යා කරගන්නත් ඕනේ. මම හිතන්නේ මමත් ඔයගොල්ලොත් එක්ක සජීවීව කරනවා. ඉතින් ඔයගොල්ලොන්ටත් ඒ වේගෙම කරගෙන යන්න පුළුවන් මේ කියලා මම හිතනවා. ඊළඟට අපිට තියෙන්නේ අංශක 45ක්. දැන් කලින් ගානෙදිත් අංශක 45ක් කරපු නිසා අපේ ළමයිට ප්‍රශ්නයක් නැහැ. ඒක බොහොම ඉක්මනට කරගන්න. මොකද කරන්නේ B ලක්ෂය මතදී AB රේඛාවට ලම්බයක් නිර්මාණය කරගමු. මම ඒකේ වර්ණය ගන්නම් රතු පාට. එහෙමනම් මෙන්න මේ විදිහට කරමු. මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා. මේ පැත්තෙන් ඡාපයයි ඊළඟට එතන තිබ්බ දුරින් භාගයට වඩා වැඩි දුරක් ගමු. මේ වගේ තැනකින් ඕන ටිකක් පල්ලෙහාට අඳිමු. ඒ දුරමයි ගන්නේ. දැන් ඒව මම ආය 아무තෙන් මතක් කරන්නේ නැහැ. මොකද ගිය සතියේ දේවල් ගිය සති දෙකේ මේ පැත්තෙන් ඡාප. සම්පූර්ණයෙන්ම වීඩියෝ බලන්න පාඩමත් එක්ක එකතු වෙන්න මේ කරන ගමම කරන්න. දැන් මෙතනදී මම දල කඩ ඉරක් ගන්නම්. හොඳ ඉරක් කඩ ඉරක් ගන්න. ඊට අපි රතු පාටින් දාමු. පැහැදිලි. ඔයගොල්ලෝ මේ නිර්මාණ කරන්න ඕනේ ඉතින් පැන්සල්. මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි වර්ණ භාවිත කරන්නේ. ඔන්න එයා හරි. ඊට පස්සේ අපිට වෙනවා මොකද්ද? මෙන්න මේ අංශක 90ක් විදිහට ගත්ත එකන සමච්ඡේදනය කරන්න. කෝණ සමච්ඡේදනය නිර්මාණය කරන්න. මම මේ කෝණ සමච්ඡේදකයේ නිර්මාණය නිපාටින් ගන්නවා. මේ පැත්තෙන් ඡාපයක් සලකුණු කරා. ඊළඟට මොකද කරන්නේ? ඔතන මෙතනින් තිබ්බා ඒ දුරම ගන්නත් පුළුවන්. අපි ටිකක් වැඩි දුරක් ගමු නේද? කරා මේ පැත්තෙන් ඡාපය සලකුණු කරා. මෙතනින් ලෝක දුර තිබ්බා. මේ පැත්තෙන් ඡාපය සලකුණු කරා. ඊළඟට අපිට පුළුවන් මේ දෙන්න යා කරන්න මම දෙයක් ගන්නවා. මේ පාටින්ම ගන්නම් මේ එහෙනම් මෙතන ඉඳන් මේ විදිහට යා කරනවා. හරි. දැන් අපි දත්ත ටික ලකුණු කරගමු. අවසානට දත්ත ටික ලකුණු කරගත්ත ඒගොල්ලෝ ලකුණු කරගෙන යන්නේ. මේකේ අර කැන්සලේ මහත වෙනස් වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේදී. ඒ නිසා මෙන්න මෙහා C කියලා ගමු. මෙන්න මේ අංශක 60යි. අනිවාර්යයෙන්ම නිර්මාණයකදී ඒ දත්ත ලකුණු කරන්න ඕනේ. මේ අංශක 45. එහෙමනම් ඔන්න අපි ABC රේඛා ABC ත්‍රිකෝණය නිර්මාණය කරනවා. දැන් මොකද්ද මේ අවස්ථාව? කෝණ දෙකක් සහ එක් පාදයක දිග දීලා තියෙන වෙලාවක ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. එහෙමනම් දැන් ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? ඊළඟ නිර්මාණය. දැන් අපි හිතන්නේ ත්‍රිකෝණ තුනක් නිර්මාණය කරලා ඉවරයි.
මම හිතනවා ඉතින් ඔයගොල්ලොන්ට ඒ ටික පැහැදිලි ඇති කියලා. එහෙමනම් අපි බලමු ඊළඟට පාද 10 වසරේදී කරන්න තියෙන්නේ කියලා. ඉතින් පුතේදුවේ ඔය විදිහට කරගෙන යන ගමන් ඔයගොල්ලොන්ට තියෙන ගැටලු අනිවාර්යෙන් දාන්න. මේ ගැටලු වලට අද මට උත්තරයක් දෙන්න බැරිුණොත් ඉදිරියේදී නැත්නම් ඊළඟ වැඩසටහනේදී අපි අවශ්‍ය විදිහට බලමු කොහොමද ඒවට උත්තර දෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ගැටලුව මොකක්ද? නැත්නම් ඊළඟ තියෙන කොටස බලමු. අද දෙන්නේ කියලා. මේ බලන්න. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් කරහා එම රේඛාවක සමාන්තර රේඛාවක් නිර්මාණය. දැන් මීට කලින් අපි සමාන්තර රේඛාවක් නිර්මාණය කරා. මම නම් ඒක මේ දෙච්චර කිව්වති නැහැ. මොකද සෑහෙන වැඩ ගොඩක් තිබුණා. දැන් ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. දීලා තියෙනවා රේඛාවක්. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක්. මම මෙන්න මේ දීලා තියෙන රේඛාව B කියලා දාගන්න මේ B රේඛාව. ඒක නිබන්ධනයේ තියෙන අය එහෙම දාගන්න අනිත් අය අඳ ගන්න. දැන් මේ වෙලාවේ නම් ඔයගොල්ලෝ කරන්න ඕන හොඳට මේ දේ මතක තියාගන්න. වෙලාව මදි නම් නිර්මාණය කරන්න මතක යන්න පුළුවන් නම් නිර්මාණය කරලා. එhmenan ඔන්න AB. AB කියන රේඛාවට C කියලා මෙන්න මෙතන ලක්ෂයක් තියෙනවා. එයා හරහා AB ට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරන්න ඕනේ. මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට මතක් කරගන්න. 8 වසරේදී වගේ මෙන්න මෙහෙම ක්‍රමයක් අපි ඉගෙන ගත්තානේ. මම කෙලින් රේඛා අඳින්නේ නැහැ. මාදලා බලමු. සමාන්තර සරල රේඛා දෙකක්. සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම මෙන්න මෙහෙම හැදෙනවා. ඒවා තමයි සිද්ධාපු ඒවා. ඒවා අපි කියනවා මොනවද? ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ. මේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන තීරයක් රේඛාවකින් ලැබුණාම හැදෙන ඒකාන්තර කෝණ සමානයි. නේද? ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් අන්න ඒ දේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි මේ සතියේ මේ වෙද්දී කෝණ පිටපත් කිරීම, කෝණ කොට කිරීමක් කරන්න තියෙනවා. එහෙනම් බලමු අන්න ඒ ප්‍රමේය පාවිච්චි කරලා කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා. මම චුට්ටක් අපේ ප්ලෑන් එක කියලා ඉන්නවා. ඒක ළමයිට වැදගත්. මෙන්න මෙතන තියෙනවනේ කෝණය. ඒ තියෙන කෝණයම මෙතනත් ඇඳගන්න. ඇඳගෙන මේ දෙන්න යාම. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන කෝණී සමානයි නම් අනිවාර්යයෙන්ම අපි නිර්මාණය කරන රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න මේ බලන්නකො මෙන්න මෙතන. මම මේ විදිහට ඡාපයක් සලකුණු කරන්න. මුලින්ම මම නිර්මාණය කරලා ඉන්නම්. මේ පැත්තට ඡාපය කොපි කරන්නයි යන්නේ. කොපි කරන්න යනවා නම් අපි මේ කව කටුවට ගත්ත දුර නම් පුතෝ වෙනස් කරන්න බැහැ. ඒ වුණාද? කව කටුවට ගත්ත දුර වෙනස් කරන්න අපට අයිතියක් නෑ. එහෙනම් ඒ දුරම තියාගෙන පුතා එකපාරක් යවුවා නම් දුර වෙනස් කරන්න බෑ. ඔය පැත්තෙන් ගත්තා. මේ පැත්තෙන් අපි ඒකාන්තර කෝණය හැදින්නේ අනේ නිසා. ඊළඟට කව කටුවේ බාහුව දෙකට දැන් ඉතින් අපිට මෙන්න මේ බාහුව දෙක අතර පරතරය මැන ගන්න. කව කටුවට මෙන්න මේ බාහුව දෙක අතර පරතරය මෙන්න මේ විදිහට මැන ගන්න ඕනේ. ඉවරදිවම මැන ගන්න. නැත්නම් කියන්නේ පාසර ආවේ නේ නේ. හරිද? ඊළඟට මෙන්න මෙතනින් තිබ්බා ඡාපය. මෙතනින් තිබ්බා ඡාපය. මේ පැත්තෙන් සලකුණු කරා. දැන් ඉතින් මෙතන තියෙන කෝණයක්ම තමයි ඔයගොල්ලෝ මෙතන පිටපත් කරන්නේ. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ C ලක්ෂයයි මෙන්න මේ ඡේදන ලක්ෂයයි හරියටම කෝඩුව තියලා යා කරගන්න. මොන ඔය විදිහට. අයිදනවා හරි. වෙනස් වුණා. ඔය විදිහට යා කරා. අනේ විට ඔයගොල්ලන්ට මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි සමාන්තරයි. මම හිතනවා ඔයගොල්ලන්ට මේ දේ පැහැදිලි ඇති. එහෙමනම් අපි අන්න එයාගේ නිර්මාණ පියවරවල් ටිකක් ලියාගත්තු ඉතින් හොඳයි කියලා හිතනවා. නිර්මාණ පියවරවල් ටික ලියාගත්තු ඉතින් හොඳයි කියලා හිතනවා. මම එහෙනම් මෙයාව චුට්ටක් ඉහළට ගන්නවා. හරි. කොහොම තියාගමු. මොකද මගෙන් ඇහෙන්නත් බෑනේ. මුලින්ම මොකද්ද කරේ? මුලින්ම මෙතනදී කරපු දේ අපි සරලව ලියාගමු නේද? ලියාගමු.
නැත්නම් නිර්මාණ රේඛා ඕනේ මම මෙතනදී පියවරවල ඕනේ මම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් විතරක් කියන්නම් ලියා ගන්න මුලින්ම ඒ ලක්ෂයේදී පැවතුන එහෙම ලියන්න ඕනේ කෙලින්ම මෙහෙම ලියන්න මොකද්ද කරේ පියවරවල ටික මම මතක් කරන්නම් ඒ හොඳටම ඇති බලා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබට ගැළපෙන පරිදි ඔබ නෝට් එක හදා ගන්න මම මෙහෙම කියන්නම් මුලින්ම අපි කරේ ඒගාව තියෙන කෝණය කැමති ඒ වල ලෝහ තුල තියලා කැමති ඡාප දුරක් යන ඡාපයක් සලකුණු කරනවා. ඒ ඡාප දුරම තියාගෙන C වල ලෝහ තියද තියලා ඒකාන්තර කෝණයේ එන පැත්තෙන් ආය ඡාපයක් සලකුණු කරනවා. ඊළඟට අපි මේ කෝණ දෙක පිටපත් කරනවා. ඔබට අවශ්‍ය නම් ආපස්සට වීඩියෝව එක ගිහිල්ලා ආය නරඹන්න පුළුවන්. ඒක උගක් ගැටලු විසඳෙයි. මම හිතනවා එහෙම කරાવી ඔයගොල්ලන්ට ගැටලු ආවොත් ඊට පස්සේ මේ ලක්ෂ දෙක යා කරනවා. මම හිතනවා එහෙනම් ඒ අවශ්‍ය පියවරවල් ඔයගොල්ලන්ට ගැලපෙන විදිහට ඔයගොල්ලන්ගේ නෝට් එක හදාගන්න එතන. එවනම් අපි බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක් නිර්මාණයම තමයි. සමාන්තර සරල රේඛාවක් නිර්මාණයම තමයි. හැබැයි දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය. ඒ කියන්නේ දවසක තුන්වෙනි ක්‍රමයකුත් අපි භාවිත කරනවා. මම පොඩ්ඩක් ඒක කියන්නම්. මෙතනදී ඔයගොල්ලෝ මතකද? ආදරණීය වෙයි වගේ. මෙන්න මෙහෙම ආපුවාම මෙන්න මේ විදිහට තියෙන රේඛා මොනවද? මේ විදිහට තිබ්බ කෝණ මොනවද? ඔයගොල්ලෝ මතකද? F අකුරේ හැදී අනුරූප කෝණ. අන්නේ අනුරූප කෝණ පාවිච්චි කරලා තමයි දැන් සමාන්තර රේඛා නිර්මාණය කරන්න යන්නේ. කලින් ඒකාන්තර කෝණ. එවනම් අපි ඒක බලමු කොහොමද පියවරෙන් පියවර නිර්මාණය කරන්නේ කියලා. ඒ අතරේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ගැටලුව කියව ගන්න. මොකද මම කියන්නේ කියලා. හරි. එහෙමනම් මේ බලන්න සරල මොකද කියන්නේ දක්වා ඇති C කෝණයට සමාන දක්වා ඇති කෝණයට සමාන කෝණයක් C ලක්ෂය මත නිර්මාණය කරන්න. දැන් මම පියවර ටිකක් ඔයගොල්ලන්ට උදව්වක් විදිහට කියලා දීලා තියෙනවා. එහෙමනම් අපි දැන් මෙතනදී අනුරූප කෝණ තමයි පිටපත් කරන්නේ. මම ඒක මේ විදිහට ඔයගොල්ලන්ට කරලා පෙන්නනවා. හොඳින් බලාගෙන ඉන්න ඕන. නේද? කාරි ෂෝ පාඩමනේ. හරියට බලාගත්තොත් හරියට මේ දේවල් උත්තරාගත්තොත් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙති ලකුණු 10 අනිවාර්යෙන් ගන්නවා. 10 ශ්‍රේණියේදී ලකුණු 10 අනිවාර්යෙන් ගන්නවා. 11 9 ශ්‍රේණියේදී ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නෙත් ඉන්න පුළුවන්. නැත්නම් ලකුණු 11 ලැබෙන ප්‍රශ්නයකට ජ්‍යාමිතික නිර්මාණ කොටසක් ලැබෙනවා. මම මුලින්ම මේ විදිහට ලෝහ තුල ගෙනිහිල්ලා කැමති ඡාප දුරක් ගන්න. නිර්මාණය කරලා මම අදාළ ලක්ෂ ටික කියන්න. මෙන්න මේ පැත්තෙන් ඡාපයක් ලැබුණා. මේ පැත්තෙන් ඡාපයක් ලැබුණා. ඒ ඡාප දුරම තියාගෙන C ලක්ෂයට ලෝහ තුල ගෙනිහිල්ලා ඒ ඡාප දුරම තියාගෙන මේ විදිහට ඡාපයක් ලැබුවා. ඒක ගමන් විශාල ඡාපයක් ලැබුණා. මෙතනදී මහා කෝණයක් තමයි හැදෙන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් නිවැරදිකමත් වැඩි වෙනවා. ඊළඟට දැන් කෝණය පිටපත් කරන්න අවශ්‍ය නිසා මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර මැනගත්තා. ඔබත් මාත් එක්කම කරා. ඊළඟට මෙන්න මෙතන තිබ්බා මේ විදිහට. ඒ ඡාප දුර මැනන් ආවේ. මෙතනින් ඡාපයක් ලැබුණා. ඊළඟට අපිට පුළුවන් දැන් ඉතින් ඔයගොල්ලෝට ලැබිලා තියෙන්නේ සමාන්තර සරල රේඛාව. මෙන්න මේ C ලක්ෂයයි. මෙන්න මෙයාටයි ලෝහ තුල තියෙන රේඛාව මත වැඩි වගේ තයින් නිර්මාණය. ඒක අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට අඳගත්. ඔන්න දැන් පුතා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය සමාන්තර රේඛා නිර්මාණය කීයක් එතන දෙකක් නෙවෙයි තුනක් ඉගෙන ගන්න. එහෙමනම් මෙන්න මෙයා සමාන්තර. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කරපු දේ. මොකද්ද කරේ? අනුරූප කෝණ හදාගත්තා. කෝණ පිටපත් කිරීම තමයි තීරි කොටස. මම හිතනවා එහෙනම් ඒ කාරණාව පැහැදිලි ඇති. එහෙමනම් අපි ඊළඟ කොටසට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඊළඟ කොටසේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. දැන් ඔන්න මම සමාන්තර රේඛා නිර්මාණයට 4 වෙනි ක්‍රමයකුත් කියා දෙනවා. මේක හරි වේගයි.
මේක හරි වේගයි. ඒකට හේතුව ඔයගොල්ලන්ට පිළිවි ඇයි කියලා. දැන් මේ බලන්නකො මොකද්ද මේ තියලා තියෙන්නේ. ටිකක් බලන්න. එහෙලා තියෙන ඉන්න මම උන මාතෘකාව ඔය විදිහට දාගත්තා. කියනවා මෙන්න මෙහෙම. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් කරා එම රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය හතරවන ක්‍රමය. මේක තුන්වෙනි ක්‍රමය කියන එක තමයි දාන්න. හරි හතරවන ක්‍රමය. කියනවා මේකෙදි අපි පාවිච්චි කරන්නේ රොම්බසය. මේ සඳහා භාවිතා කළ රොම්බසයේ විශේෂ ගුණාංග කීපයක් ලියන්න කියනවා. අපි ඒක ලියලා ඉන්නේ. ඒ රොම්බසයේ මේකට භාවිත කරපු විශේෂ ගුණාංගය තමයි රොම්බසයේ සම්මුඛ පාද නැත්නම් සියලු පාද දිගින් සමානයි. හරි? ලියමු මෙහෙම. රොම්බසයේ නැත්නම් මෙහෙම ලියන්න. රොම්බසය කියන්නේ සියලු පාද දිගින් සමාන සමාන්තර ආශ්‍රය. රොම්බසය සියලු පාද දිගින් සමාන සමාන්තරාශ්‍රයකින්. ඉතින් ඔබ දන්නවා එහෙනම් මොකද්ද? මට වෙයිලා. මම මේන් හදන්න. රොම්බසය මොකද්ද? සියලු පාද දිගින් සමාන සමාන්තරාශ්‍රය. ඔන්න ඒක හරි. හැබැයි ඒ වගේම තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. ඉතින් එහෙනම් අපිට ලියුව හැකි ඊළඟට සමාන්තරාශ්‍රයක මොකද්ද? සම්මුඛ පාද සමාන්තර වේ. සමාන්තර වේ. තක්මා උඩින් දුවස් සම්මුඛ පාද සමාන්තරයි. ඉතින් එහෙනම් රොම්බසෙත් සම්මුඛ පාද දෙකට සෙට් වෙන්න මෙන්න මේ සීත් එක්ක අනිත් පාදේ ගත්තා නම් වැඩි හරි නේද? පොඩක් මීටර කරන්න ඕනේ නේද? එහෙමනම් ඔන්න මම ඒ නිර්මාණය කරනවා බලන් ඉන්න. හරිම වේගෙන් කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදිතාවය අනිත් නිර්මාණ වලට වඩා වැඩිපුර ගන්න පුළුවන් නිර්මාණ. මම අහගන්න. මම ලෝහ දුර දීපා කැමති දුරක කැමති තැනක ඒකල කැමති චාපුරක් ගත්තා. හරිද? කැමති චාපුරක් කරා මම මෙහෙම කරන්න මෙන්න මේ ඔන්න AB මත කැමති ලක්ෂයක තිබ්බා ලෝහ දුර. ඊට පස්සේ පුතා මේ මැදට තියන්න. ඊට පස්සේ AC දුර මැනගන්න. නැගන කරකලා ගියනවා දිග වැඩි. ඒ හින්දා මම ටිකක් මේ හරිය ඉන්නවා. තව මේ කෙලවරටම ගන්න. නැත්නම් මට රේඛාව දික් කරන්න ඕන ඔය විදිහට ගත්තා. කොහොමත් රේඛාව දික් කරන්න වෙයි. අපි එහෙනම් දික් කරමු. මොකද මේ ටියුට් එකත් මම ඔයගොල්ලොත් එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඔන්න රේඛාව දික් කරගත්තා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? මෙන්න මේ දුර මැන ගන්න. අපට අවශ්‍ය දුර මැන ගන්න. මෙතනදී B ලක්ෂය අවශ්‍ය නැහැ. B රේඛාව ගැන අපි B ලක්ෂය නොසලකා හරියි. ඔන්න මෙතන ඉඳන් ගත්තත් ප්‍රශ්නයක් නෑ. මම ඉස්සෙල්ලා මෙතන ඩොට් එකක් තියාගන්නම් මට උඩට පස්සේ ඕනේ. ඊට පස්සේ ඔන්න කැමති දුරක් ගත්තේ. ඒ දුරම ගත්තා. මේක B ගාවට එන්න ඕනේ. කොහොම ඡාපයක් ලැබුණා. බලල පොඩ්ඩක් අඩු කරගමු. රේඛාවේ ඔන්න ඡාපයක් ලැබුණා. දැන් මෙතන ඉඳන් තමා ගත්තා. ඊළඟට පුතා මම කරන්නේ මෙන්න මෙහෙම ගෙනිච්චා. මෙන්න මෙතෙන්ට ගත්තා ලෝකට. දැන් මොකක්ද අපි මේ කරන්න යන්නේ? රොම්බසයක් නිර්මාණය කරන්න යන්නේ. රොම්බසයක් නිර්මාණය කරන්න යන නිසා මෙන්න මෙතනින් තිබ්බ ලෝකට. මෙන්න මේ පැත්තෙන් ඡාපයක් ලැබුණා. ඔය රොම්බසේ නම් මොකක්ද? සියලු පාද දිගින් සමාන. ඊළඟට මෙන්න මෙතෙන්ට ගත්තා. ඒ දුර මනම් බලන්න දුරවල් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම ඡාපයක් ලැබුණා. ඒක කරලා මෙන්න මේ C ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි යා කරා බලන්න හරි අපේ සමාන්තර රේඛාවක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් ඔන්න ඒක මම හිතන එකපාර කෙනෙකුට පැහැදිලි වෙන්නේ නැතුව ඇති. කෙනෙකුට එකපාර පැහැදිලි වෙන්නේ නැතුව ඇති. මම ආයේ නිර්මාණය කරනවා. ඔකට යන්න. මට මේකේ AB
රේඛාව තිබ්බා රේඛාව දිග මදි කියලා හිතන හින්දා රේඛාව මොකද කරේ ටිකක් දික් කරගත්තා මුලින්ම දික් කරගත්තා ඊට පස්සේ රේඛාව මත කැමති ලක්ෂයක් සලකුණු කරගත්තා සලකුණු කරගෙන මේ විදිහට කැමති ලක්ෂයක් ගාව කියලා මේ දුර මැනගත්තා තව කටුවට ඒ දුර මැනගත්තා මැනගෙන මේ AB රේඛාව මත කැමති ලක්ෂය කැමති ලක්ෂය නෙවෙයි මේ ඡාප දුරින් පීඩන ලක්ෂය සලකුණු කරගත්තා AB රේඛාව මත මේ විදිහට ඡාපයක් සලකුණු කරගත්තා ඊළඟට ඒ දුරම තියාගෙන මෙන්න මේ පැත්තෙන් මෙහෙම ඡාපයක් ඇතුවා ඊළඟට මේක සමාන්තර රාශියක් එහෙම නැත්නම් රොම්බසයක් නිර්මාණය කරනවා මෙන්න මෙතනින් මෙහෙම ඡාපයක් සලකුණු කරනවා අවකටුව පටන් ගත්ත වෙලේ ඉඳන් දුරවල් වෙනස් වුන්නේ නැහැ ඒකයි රොම්බසයක්ම පාවිච්චි කරන්නේ නැත්නම් සමාන්තර රාශියක් උනත් භාවිත කරන්න පුළුවන් ඒක ඔයගොල්ලෝ වෙන අවස්ථාවක උත්සාහ කරලා බලන්න නේද ගුරුවරු දෙයක් කියා දුන්නාම මෙතනින් එහාට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් වෙනවා එහෙමනම් මෙන්න මේ ලක්ෂ දෙක පොදුව තියලා යා කරලා බලන්න අනිවාර්යෙන් ඒක පැහැදිලිද මොකද කරේ අපි රොම්බසයක සම්මුඛ පාද දෙක ඇඳගත්තා මුළු රොම්බසයේම ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් ඔන්න මම සමාන්තර රේඛා නිර්මාණය කරන තවත් ආකාරයක් කියලා දුන්නා මම හිතනවා මේ දේ පැහැදිලි ඇති අපි ඒක නම් ලියාගමු නේද මෙන්න මේ ජීවරවල ටික ලියාගත්තොත් ඉතින් මට හිතෙනවා හොඳයි කියලා මෙතන A B D C කියලා මෙතන දීලා එහෙනම් මම හිත ගන්න පියවර ටික ලියාගමු මම මතකෙන් ලියන්න මට තියෙන්නේ නැහැ ලියමු AB රේඛාව මත AB රේඛාව මත කැමති ලක්ෂයක සිට කැමති නම් ඒ වලින්ම පටන් ගන්නත් පුළුවන්. හරිද? අපි එතන මොකක්ද මේ ලක්ෂය ගත්තා? මම ඒක දාන්නම් මේකේ නම් D. D නෙමෙයි E ඈ. මෙන්න මෙතන E ලක්ෂය. මම යාව මෙතන පෙන්නනවා E කියලා. ඔයගොල්ලෝ උපසරහනේ ලකුණු කරගන්න. කැමති ලක්ෂයක සිට සීට ඇති සීනේද අපි තිබ්බේ ඔව් සීට ඇති දුර දැනගන්න එම දුර මැනගෙන E සිට නැත්නම් E ලක්ෂය මත ලෝහ තුඩ තබා මේකේ නම් B ගාවමයි තියෙන්නේ ඡාපය මම ඒකේ D F කියලා දාන්නේ B ගාවම නොඉන්න පුළුවන් හරිද ලෝහ තුඩ තබා F මම මේ ලියා ගන්න ලේසි වෙන්න තමයි අකුරු දෙන්නේ F ඡාපය සලකුණු කරන්න ඡාපය සලකුණු කරන්න ඔන්න F ඡාපයත් සලකුණු කරා ඊළඟට මොකද්ද කරේ ඊළඟට C වල සහ F වල ඉන අර ඡාප දුරම තියාගෙන B ලක්ෂය සලකුණු කරා කව කටුවට ගත් දුර එලෙසම තබාගෙන D ලක්ෂය සලකුණු කරගන්න. D ලක්ෂය සලකුණු කරගන්න.
මම හිතනවා එතකොට හරිය. ඊට පස්සේ මොකද කරන්නේ? CD යා කරනවා. CD යා කරන්න. ඔන්න හරි. මම හිතනවා මේ නිර්මාණයක් ඔයගොල්ලොන්ට පැහැදිලි ඇති. මේ 10 ශ්‍රේණියේ නිර්මාණ ටික මට පේන්නේ අපේ වෙලාවත් එක්ක අද අපිට පුළුවන් වෙන්නේ මොකද්ද තියරි කොටස් ටික කවර් කරලා දෙන්න විතරයි වගේ. හරි. එහෙනම් එච්චර ලොකු ගැටලුවක් නැහැ. අපි ඔන්න තියරි කොටස් ටික ඉවරයි. ළමයි එhmenan ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට අපි බලමු ඔයගොල්ලෝගේ වාර විභාගවලදී ලැබිලා තියෙන ගැටලු මොනවද? කොහොමද අපි ඒකට උත්තර ලියන්නේ කියලා. ඉතින් අපි අද වෙද්දි සති 3ක් ගත කරලා තියෙනවා 10 ශ්‍රේණියේ තියරි කොටස් ටික ඔන්න අද ඉවර කරා. අපි බලමු වෙලාව තියෙන විදිහට. සහ සමහර පැයකමාරකට වඩා වැඩිපුර යන්න පුළුවන්. ගැටලු කීපයකුත් අදලම හිතාගත්තාම මම හිතනවා ඔයගොල්ලොන්ට එක නේද ලොකු දෙයක් වේවි කියලා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මම ආයෙම කියනවා කමෙන්ට් එකට එකතු කරන්න. සමහර විට මාතින් වචන එහෙ මෙහෙ වෙන්න පුළුවන්. මොකද මේක මම ප්‍රෝග්‍රෑම් ගොඩාක් එකතු වෙලා කරන්නේ තනියෙන් කරන්නේ. පොඩි පොඩි පැටලීම් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තිබ්බොත් පොඩ්ඩක් ඒක දැනුවත් කරන්න. ප්‍රමාණ මම කියනවා වෙනස් වෙන්නේ නැති වෙයි. වචන පැටලෙයි අකුරු වරදි. ඒ වගේ දේවල් තමයි. නමුත් මම ඔයගොල්ලොත් එක සජීවීව කරන නිසා මොකක් හරි පැටලුනොත් ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන්. හරි? මම මේක අනිවාර්යෙන් කමෙන්ට් එකට දාන්නම්. වැරදිලා තිබුණොත්. හරි. එහෙමනම් අපි ඔන්න දැන් විභාග ගණන් හදන්න තියෙන්නේ. එහෙමනම් අපි බලමු මොනවද විභාග ගණන් තියෙන්නේ කියලා. එහෙමනම් අපි බලමු ඊළඟට 10 ශ්‍රේණිය දුර පුතාලාට මොන වගේ ගණන් විභාගයට ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද 10 වසර 11 වසර අනිවාර්යයෙන්ම විභාගයට යාම් නිර්මාණ ගැටලුවක් වෙනවම තමයි. තව දෙයක් කියන්න ඕන අද ටිකක් මම මේ වටිගත කිරීම නැත්නම් මේ වැඩසටහන කරන වෙලාවේ අවට සෑහෙන වර්ෂාවක් තියෙනවා. ඉතින් ඔබට බාහිරේ වර්ෂාවේ සැදෙන්නේ නැති. කලින් දවසෙත් අපි එහෙම පැසත් එක්ක වැඩේ කරගෙන ගියේ. අවසානට තාක්ෂණික දෝෂයකුත් ඇති වුණා. ඒ නිසා ඒක පොඩ්ඩක් උසලකා හරින්න මම බලන්නම් ඒක පොඩ්ඩක් අඩු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ ඔයගොල්ලන්ට තියෙන්නේ අපිට තියෙන්නේ 10 ශ්‍රේණියේ ගණන් ටික හදන්න. ඔන්න මේක 9 ශ්‍රේණිය නෙවෙයි නිබන්ධනයේ තියෙන අය මේක 9 ශ්‍රේණිය කියන එක කපලා 10 ශ්‍රේණිය කියලා හදා ගන්න මුලින්ම. බලමු මොකද්ද මේ ගාන කියලා. ඔයගොල්ලෝ ඉතින් වෙනදා වගේම අර දේ කියනවා පැන්සල සෙන්ටිමීටර මිලිමීටර පරිමාණය සහිත සරල ධාරයක් සහ කවහටුවක් පමණක් භාවිත කර නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් නිර්මාණය කරන්න කියන්නේ. ඉතින් මම නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දල සටහනක් ඇඳ ගන්න. මොකක් වුණත් මෙතන අංශක 90යි. ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් බව පේනවා. මම එහෙනම් ලියා ගන්නවා කවුද අංශක 90 A. මෙයා A B45යි. මේ කෝණය තමයි 45. දල සටහනක් ඇඳගත්තාම වටින්නේ. ඔන්න මම මුලින්ම මොකද කරන්නේ දල සටහනක් කරනවා කියන්නේ. බලමු. හරි. දල සටහන ඇඳගෙන යන්නේ. එතකොට මෙතන C. මෙන්න මෙයා 6යි C. මොකද්ද මේ අවස්ථාව? කෝණ දෙකක් දී ඇති විට කෝණ දෙකක් සහ පාදයක දිග දී ඇති විට ත්‍රිකෝණය නිර්මාණය. ඊළඟට කියනවා ABC ත්‍රිකෝණය සම ද්විපාද වීමට හේතු. මේ දල සටහන ඇඳපු ගමන්ම තේරෙනවා. මෙතන අංශක 90යි. මෙතන 45යි නම් මෙන්න මෙතන කෝණයක් කීයක් වෙනවද? 45ක් වෙනවා. ඉතින් ඔබ දන්නවා කෝණ දෙකක් සමානයි නම් ඊට සම්මුඛ පාද දෙකක් සමානයි. මධ්‍ය ලක්ෂ සමා වෙන්නේ සමද්විපාද ප්‍රමේයයේ විලෝම. සමද්විපාද ප්‍රමේයයේ විලෝම. මොකද කෝණ දෙක සමාන නම් නේද? ඊට ඉස්සරහින් තියෙන පාද දෙකත් සමානයි. ඔන්න ඒක තමයි ඒකට හේතුව අපි දැන් මේ නිර්මාණය කරන්න නැතුව කියන්නේ. ඊළඟට කියනවා AB පාදයේ සහ AC පාදයේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කර ඒවා ඡේදනය වන ලක්ෂය ඊයි නම් කරන්න AB රේඛාවේ සහ AB රේඛාවේ කියන සිංහලෙන්ම කියනවා ඔයා ලම්බ සමච්ඡේදකම නිර්මාණය කරන්න.
ඔන්න AB රේඛාවේ සහ AC රේඛාවේ. AC රේඛාවේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කර ඔය දල සටහන අරගන්න. ඒක පුරුදු වෙන්න. නිර්මාණය කර ඒවා ඡේදනය වන ලක්ෂය P නම් කරන්න. දැනට මම මෙතන ලකුණු කරන්නම් P කියලා. ඒ වුණාට මම දන්නවා මේක නිහිත වෙන්නේ නැහැ. වෙනස් වෙනවා කියලා. හරිද? P නම් කරන්න. ඊළඟට කියනවා P කේන්ද්‍රය වූද PB අරය වූද වෘත්තයක් නිර්මාණය කරන්න. මෙතන ඉඳන් කව කටුවේ ලෝතුර මෙතන තියලා මෙතෙන්ට පැන්සල් දුර අරන් ඔහොම වෘත්තයක් අනින්න තියෙනවා. ඒක හිතමු ඔහොම වෘත්තයක් යනවා. අයිගේ දල සටහනක් අනින්න ඕන නිසා ඔහොම ඇඳගත්තා. ඊට පස්සේ කියනවා මොකක්ද ඊළඟට කියන්නේ? PC දිග මැන. මෙන්න මේ PC ගේ දිග මැනලා ඒ ඇසුරෙන් වර්ගමූල 18හි අගය ආසන්න දශම ස්ථාන එකකට සොයන්න. ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න 9 ශ්‍රේණියේ දුර පුතාලා මේක අහලා දාන්න. වැඩක් නෑ. ඒක තව ටිකක් ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන දෙයක්. ඒක අවශ්‍ය නෑ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා නේද? ඉතින් හැම නිර්මාණයක්ම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් 9 ශ්‍රේණිය දුර පුතාලට 10 11 ඉතින් ඒගොල්ලන්ට ඉස්සෙල්ලා කරයි නේද? අපි බලමු කොහොමද නේද? කවුද කපන්න දක්ෂ? චාපානම්මන නිර්මාණය කරන්න දක්ෂ. එහෙනම් ඔන්න මට කලින් කරන්න මාත් වැඩේ පටන් ගන්නවා. මට කලින් ඔයගොල්ලෝ කරන්න උත්සාහ කරන්න ඕන. මොකද මම අද පරිගණකයේ මතනි කරන්නේ. ඔයගොල්ලන්ට වෙනදා පුරුදු විදිහට කවකටු භාවිතයෙන් කරන්නේ. එහෙනම් මම චුට්ටක් විතර එයා උදා කරගන්නම්. මොකද මම දන්නේ මේ නිර්මාණය ටිකක් විශාල වෙයි කියලා හිතනවා. දල සටහන තියෙනවා. දල සටහන අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මුලින්ම මට අඳින්න වෙන්නේ මොකක්ද? AB 6යි. අපි රේඛා ඛණ්ඩයත් සලකුණු කරන්නේ කවකටුව භාවිතයෙන්ම තමයි. ඉතින් මම හිතනවා මේ වැඩසටහනත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකට දාන්න. මොකද ඒක මට ලොකු දෙයක් ඉස්සරහදී අනික තව වැදගත් දෙයක්. ඉස්සරහදී ඔයගොල්ලොන්ට මේ වගේ වැඩසටහනකින් මොනවද කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් කියන්න. මොකද දැන් හෙට අනිද්දා පාසල් ආරම්භ වීමට නියමිතයි. ඒකට මට ලැබෙන වෙලාව වුම සීමා සහිතයි. නමුත් ඔයගොල්ලෝගේ ඉල්ලීම් මත මොන දෙයක් අපි ඉස්සරහට කරගෙන යමු. මෙන්න සුට්ටක් මාතින් දුර වෙනස් වෙලා AB 6යි. මම 6කට ගත්තා. මේ පැත්තෙන් ඡාපයයි. ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපයයි. ඊළඟට අපිට ඒගොල්ලෝ නම් කරන්න වෙනවා මොකක්ද AB. මෙතන A, මෙතන B, 6යි C. ඊළඟට ඔයගොල්ලොන්ට පේනවා පැහැදිලිවම A මත අංශක 90ක් නිර්මාණය කරන්න වෙනවා. අද දවසේදී විතරක් මේ විදිහට අංශක 90 නිර්මාණය කරන තුන්වෙනි අවස්ථාව. බලන්න ඉතින් හැමදාම තුන වගේ තමයි ගණන් හම්බෙලා තියෙන්නේ නේද? ඉතින් ඒ පරණ ප්‍රශ්න පත්‍ර පහක් කරා නම් කිසි ගැටලුවක් නැහැ. ඔන්න ඔය පැත්තෙන් ඡාපයයි එකක් මහතට මං ඡාප සලකුණු කරන්න නැත්නම් මට විදිහට මේ පැන්සලේ තුඩේ මහත වෙනස් කරන්න වෙනවා. ඔයගොල්ලෝ කොහොම ඊනි පැන්සල් තුඩක් තමයි භාවිත කරන්නේ. ඔය පැත්තට ඡාපයයි ඒ දුරම ගත්තා. ඒ පැත්තට ඡාප අංශක 90ක් වුණ ඒ නිසා මම හිතනවා දුරක් නැහැ. මම මෙන්න මෙතන අංශක 90 ඔන්න ඔය විදිහට නිර්මාණය කරා. ආයෙත් පියවර කියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ නේද ඔයගොල්ලෝ. දවසේම තුන්වෙනි වතාව අපි කරන්නේ. ඔන්න එහෙමනම් අංශක 90යි. ඊළඟට මාතින් හරි. ප්‍රශ්නයනේ අංශක 90යි ඊළඟට අපිට තියෙනවා අංශක 45ක් නිර්මාණය කරන්න. මම ටිකක් කැන්වස් එක මේ පැත්තට ගන්නම්. අංශක 90ක් නිර්මාණය කරන එක මම හිතනවා මෙහෙම කරා නම් හොඳයි කියලා. ඉස්සෙල්ලාම පොඩ්ඩක් AB රේඛාව දික් කරගන්න. ඒත් මෙතනත් මට අංශක 90ක් නිර්මාණය කරන්න. අපිට රේඛා නිර්මාණය දික් කරන්න අවසර තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මම රතු පාටින් නිර්මාණය කරන්නම්. ඊළඟට මේ පැත්තෙන් නිර්මාණය කරන්න. බාහිර වඩා වැඩි දුරක් ගත්තා. මේ පැත්තෙන් ඡාපයයි.
ඒ දුරම ගත්තා. මෙන්න මේ පැත්තෙන් ඡාපය. වැස්සේ සද්දෙට චර අහුම්කම් දෙන්න එපා. මේ විදිහට ඡාපය. දැන් මොකද අපි කරන්න ඕනේ? මෙන්න මෙතන දාල සටහනක් වගේ. දාල කඩ ඉරක් අනිත් හේතුව අපට අවශ්‍ය මොකද්ද? අංශක 90 නෙමෙයි. අංශක 45. මම ඊළඟට සිද්ධ වෙනවා මෙන්න මෙයා සමච්ඡේදනය කරා. ඕනේ අංශක 90 කෝණය සමච්ඡේදනය කරන්න වෙනවා. මෙහෙම ඡාපයක් ගත්තා. ඒ දුරම ගත්තා. මේ පැත්තෙන් ඡාපයයි. මෙතන ලෝහ තුල තිබ්බා. මේ පැත්තෙන් ඡාපය. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ රේඛාව ඔය විදිහට යන්න. වෙලාවට මේ හරියටම වගේ ගිහිල්ලා එහෙනම් එතන අපිට ගන්න පුළුවන් C කියලා. අවශ්‍ය වුණොත් රේඛාව දික් කරන්න. දැන් ඊළඟට මොකද්ද කියන්නේ? මම මේක පොඩ්ඩක් ඉහළට ගෙනියන්නම්. ගැටලුව. ඊළඟට කියනවා දල සටහන දැක්කත් ඇති අපිට. කියනවා AB රේඛාවට ලම්බයක් නිර්මාණය කරනවා. ලම්බ සමච්ඡේදකය AB රේඛාව. ආයක වෙන පාටක් ගන්න. භාගයකට වඩා වැඩි දුරක් ගත්තා AB රේඛාවෙන්. භාගයකට වඩා වැඩි දුරක්. භාගයකට ආසන්න දුරක් ගන්න නැත්නම් පල්ලෙහාට යන්න වෙනවා ගොඩක්. මේ පැත්තෙන් ඡාපයයි. මේ දුරම ගත්තා. ඉහළට ගන්න විදිහ. ඒ දුරම ගත්තා. මේ පැත්තෙන් ඡාපයයි. ඒකාව උඩ මෙනවා කරන්න දෙන්නේ අපි ගත්ත විදිහට. මේ පැත්තෙන් ඡාපය. ඊළඟට මෙන්න මේ ලක්ෂ දෙක අපි ආකරමු. ඔන්න එයාගේ ලම්බ සමච්ඡේදකයේ පුදුයි අපි මේකෙත් මේ අපි මෙන්න මේ දත්ත ටික ලකුණු කරගත්තා නම් හොඳයි කියලා හිතනවා. අඩුවෙන් තමා වචන භාවිත කරන්නේ ඔයගොල්ලන්ට මාත් එක්ක වැඩ කරන්නයි වෙන්නේ. හරි. ඔන්න ඒකේ අපි එහෙනම් AB ගේ ලම්බ සමච්ඡේදකයේ AB රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකයේ කොළ පාටින් නිර්මාණය කරා. ඊළඟට මම BC ගේ ළමයි මෙතන මාතින් අකුරු මාරු වෙනවා. මේ බලන්න. මේ දෙන්න මාරු වෙලා. ඒක මම හරියට ලකුණු කරා නම් මෙතන A මෙතන B. මම ඒක දැක්කේ නැහැ. හරි. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම කිව්වනේ මම මේක එඩිට් කරන්නේ කෙලින්ම වීඩියෝ එක කරා ඔයගොල්ලන්ට ඊට බලන්න දුන්නා. හරි. මොකද ඒකටත් හේතුව ලයිව් කරන්න තිබ්බ වැඩසටහන. තියෙන කාලගුණික ප්‍රශ්නයි තාක්ෂණික දෝෂයි මඟ හරවාගෙන කරන්න තියෙන හොඳම ක්‍රමය කියලා මට මේ ක්‍රමය කියලා හිතෙනවා. ඒ හින්දා. නමුත් ඔයගොල්ලන්ට තියෙන ගැටලු වලට මම ඉන්නවා මේ වෙලාවේ අවශ්‍ය දෙයට උත්තරේ දෙන්න. මොන පාටද ගන්න? මේ පාට ගමු. භාගයකට වඩා වැඩි දුරක් ගමු. මෙතන තිබ්බ ලෝහ තුල මේ මත එකක් වැඩි කරලා ගත්තා නම් හොඳයි කියලා හිතනවා. මේ පැත්තෙන් ඡාපයයි. මේ පැත්තෙන් ඡාපය. මෙන්න මේ පැත්තෙන් ඡාපය. ඒ දුරම තියාගෙන මෙතනින් තිබ්බ ලෝහ තුල මේ පැත්තෙන් ඡාපයයි. ඔයගොල්ලොන්ට මේ වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ. හෙට මෙහෙර ඩිස්ප්ලේ එකේ හෙට මෙහෙර කරලා දෙයක් නැහැ නේ. උදාසීනේ හෙට මෙහෙර කරන් තියෙන්නේ. මෙන්න මෙතනින් ඡාපය. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඡාප ටික සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඉතින් උගා ගුරුවරු ඔන්ලයින් විදිහට ජ්‍යාමිතික නිර්මාණ කරන්න කැමති නැත්තේ මෙන්න මේ වගේ ප්‍රශ්න එන හින්දා. අනික නේද? වචන හොඳට
හසුරවන්නත් අමාරුයි මේ වගේ වැඩක් කරනම. ඔන්න මේ දෙන්නත් යා. එයාත් අපි අර පාටින්ම ගමු නේද? මම කලින් දැනගෙන හිටියේ අනිවාර්යයෙන් මේ දෙන්නගේ ලම්බ සමච්ඡේදක මේ BC හරි මැද ඉන්නේ කියලා. ඒකයි මම කිව්වේ අර විදිහට ඉන්නේ නැහැ. අන්න එයාව අපිට නම් කරන්න කියනවා P කියලා. එහෙනම් මෙතන P. වෙන පාටකින් දාන්න. හරි ඔන්න ඔතින්ට ගත්තා. ඔයගොල්ලෝගේ ඡාප මෙතෙන්ට වෙන්න ඕන නැහැ. ඊට පස්සේ අපිට කියනවා P කේන්ද්‍රය වූද PB අරය වූද වෘත්තයක් නිර්මාණය කරන්න. P කේන්ද්‍රය වූද PB අරය වෙච්ච. PB අරය වෙච්ච. ගණන් කියාගමු. මම පාටක් ගන්නම් පොඩ්ඩක් ලා පාටක් ගන්න. ඔන්න ඔය විදිහට වෘත්තයක් නිර්මාණය කරන්න කියනවා. හැබැයි මගේ නිර්මාණය පොඩි අවුලක් තියෙනවා. මම හරියටම තියාගෙන නැහැ මෙන්න මේ දෙන්න. ඕක හරියටම C ලක්ෂය හරහා යන්න ඕන පුතා. පොඩි මොකක් හරි දෝෂයක් තියෙනවා. මම නිර්මාණය කරද්දී සජීවීවම නැත්නම් මේක අනිවාර්යෙන් C ලක්ෂය හරහා යන්න ඕන. ඔය විදිහට අපි තියාගන්න. ඒක C ලක්ෂය හරහා යන්න ඕන. ABC ලක්ෂ 3 හරහා යන්න ඕන. ඒක අනිවාර්යයි. දැන් එහෙමනම් මෙන්න මේ පැත්තත් 6යි C මේ පැත්තත් 6යි C. ඊළඟට අහනවා PC දිග මැන. මෙන්න මේ දිග මැනලා වර්ගමූල 18 හි අගය ආසන්න දශම ස්ථාන එකකට සොයන්න කියලා. දැන් පුතා මම පොඩි වැඩක් කරනවා. මේක 9 වසරේ දුවලා පුතාලට යම් දුරකට තේරෙයි. ඒ හින්දා අතහැරලා දාන්න එපා. මේ පැත්තෙන් ගත්තොත් මට වැහෙනවනේ. මම මෙහෙම කරන්නේ. වර්ගමූල 18 හොයන්න තියෙනවා. දැන් මේ ත්‍රිකෝණය ගත්තාම මෙන්න මේ ත්‍රිකෝණය මෙහෙම තියෙනවා. මේක සමදීපාදික කෙනෙක් මේ පැත්ත 6යි මේ පැත්ත 6යි මෙහා විජිකෝණික. විජිකෝණික සමදීපාදික ත්‍රිකෝණයක් තියෙන්නේ. එහෙනම් මම මේ BC රේඛාව ඒ වගේම මෙයා මෙන්න මෙතනින් හරියටම දෙකට මැදින් කැපෙනවා. ඒ කේන්ද්‍රය ආවේ මේ රේඛාව මතනේ. ඊළඟ එයා හරියටම දෙකට මැදින් කැපෙනවා. දැන් මම මෙන්න මේ BC රේඛාවේ දිග හොයන්න යන්නේ. BC රේඛාවේ දිග මට ඔප්පු කරන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය. දිග මැනලා ලියන්නත් පුළුවන් ඕන. නිකමට අපි දාමු BC වර්ගය සමානයි 6 වර්ගය ධන 6 වර්ගය. එහෙනම් මට ලියුවේ හැකි BC වර්ගය සමානයි 2 ගුණ කිරීම 6 වර්ගය. 2 ගුණ කිරීම 6 වර්ගය. පැහැදිලිද? 6 වර්ගයවා දෙකක්. ඒ වගේම මම එහෙනම් මෙහෙම ලියන්නම්. BC වර්ගය සමානයි. ඊය 10 වරක් 6 36යි 36 ගුණ කිරීම 2 ලියන්න. එයාගේ වර්ගය නැති කරගන්න වර්ගමූල. හැබැයි මේකේ මේ මොකද්ද මේ 18ක කතන්දරය? 18ක කතන්දරය කියන්නේ BC ගෙන් භාගය. BC ගෙන් භාගයක් තමයි. ඒකත් 10 ශ්‍රේණියේ හින්දා BC ගෙන් භාගයක් තමයි PC කියන්නේ. ඒ හින්දා මම ලියනවා මෙන්න මෙයාව පොඩ්ඩක් වෙනස් කරලා ලියනවා. BC වෙනුවට ලියනවා 2යි PC. එයාගේ වර්ගය ප්‍රශ්නයක් නැහෙනේ. ඇයි BC වගේ දෙගුණයක් ඒ කියන්නේ BC ගෙන් අර්ධයක් නේ PC. එහෙනම් PC ඒවා දෙකක් BC ට සමාන. ඉතින් මම එහෙනම් ලියනවා 2යි PC වර්ගය සමානයි. මොකද්ද? 6 වර්ගය දාන 6 වර්ගය. දැන් පුතා මේ බලන්න 2 වර්ගය 4. PC ගේ වර්ගය PC වර්ගය සමානයි. මෙතන එනවා 2 ගුණ කිරීම 6 වර්ගයයි. 6 වර්ගය දාන 6 වර්ගය කියන්නේ 2යි 6 වර්ගය. ඊළඟට මට පුළුවන් මෙන්න මෙයාත් දෙකෙන් බෙදන්න. සෝරි මෙයාත් 4ෙන් බෙදනවා. මෙන්න මෙයාත් 4ෙන් බෙදනවා. 4ෙන් බෙදපුවාම මම මේක චුට්ටක් ඉහළට ගන්න. මෙන්න මෙයාට මෙයා සරල වෙනවා. මෙයාට මෙයා සරල කළා මෙතන දෙකක් දැම්මේ. එතකොට පුතා එනවා. PC වර්ගය සමානයි 6 වර්ගය 36යි. බෙදීම 2යි. වර්ගය නැති කර ගන්න පුරුදු කරගන්න. වර්ග මූලය දාන්න. PC සමානයි මෙතනදී ධන පෝරින දාන්න අවශ්‍ය නැහැ. රේඛාවක දිගක් අනිවාර්යෙන්ම ධනයි. 36 දෙකෙන් බෙදුනහම කීයද 18. එහෙනම් දැන් පුතා
ඔන්න BC ගේ දිග වර්ගමූල 18ට සමාන වෙනවා. අන්න අපි ඒක හදලා පෙන්නුවා. මේක 10 ශ්‍රේණියේදී තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් වර්ගමූල 18 දිග ආසන්න වශයෙන් අපිට දැනගන්න පුළුවන්. වෙන විනිර්මාණය. හරියට මෙයාගේ මේ වෘත්තයේ නේද? අරය. මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට දශමයක් එකක් එහෙම වෙන්න පුළුවන්. මමත් මේ software එකේ කරේ කීයක් දෙන්නේ 4.3ක් කියලා. 4.3 ඔයගොල්ලෝ කැල්කියුලේටර් එකෙන් අහලා බලන්න වර්ගමූල 18 යවි කීයද කියලා. මම දැනට ලියනවා. එහෙනම් BC සමානයි පල්ලෙහාට ගන්න ඕනේ නැහැ. මම කියන දේ පැහැදිලි ඇති. BC සමානයි 4.3 කියලා ඔන්න සෙන්ටිමීටර කියලා පිළිතුරු ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඒ ගැටලුවට අපි පිළිතුරු යාගත්තා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. මේකේ උත්තරය මට ආවේ 4.3. හරිම නිවැරදිම උත්තරය 4.2 විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. 4.2යි. එතකොට විභාගයේදී ඔයගොල්ලන්ට 4.1 තිබ්බත් ලකුණු හම්බෙනවා. 4.3 තිබ්බත් ලකුණු හම්බෙනවා. මොකද මිලිමීටරයක් අඩු වුණා වැඩි වුණා කියලා එතනදී ලකුණු කැපීමක් වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් 10 ශ්‍රේණිය දුර පුතාලට මම අද දවස් 4 දුන්න පළවෙනි ගැටලුව මේ විදිහට අදලා දෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු. ඊළඟට තියෙන්නේ මොන වගේ ගැටලුවක්ද කියලා. ටිකක් අපි ගිහිල්ලා බලමු ඊළඟට තියෙන ගැටලුව මොකක්ද කියලා. බලන්න මේක නම් මම ටිකක් විශාල කරලා දාන්න. මේක මම පිළිම ස්කෑන් කරලා ගත්ත එකක්. කියනවා පැන්සලක් කව කටුවක් සෙන්ටිමීටර මිලිමීටර පරිමාණයක් සහ සරලධාරයක් පමණක් පාවිච්චි නිර්මාණය කරන්න කියලා. තල සටහන ඇඳගමු නේද? තල සටහන ඇඳගමු. ඇඳගෙන මෙන්න මේ නිර්මාණයක් අපි කරලා බලමු. මම මුලින්ම ඔන්න දල සටහන අඳින්න. දල සටහන අඳින්න ඉස්සෙල්ලා නේද? කැට මූණ චුටි කරන්න වෙනවා. නැත්තම් බෝඩ් එකකින් බලන්න. මන්නේ මම තියාගන්න. ඔයගොල්ලන්ට මේකෙදි නම් චුට්ටක් රෙසොලූෂන් වැඩි කරලා බලන්න වෙයි. නැත්නම් අපිට පේන්නේ නැති වෙයි. ඒ වගේ ගැටලු වෙන හින්දා තමයි මම අද ගාක්ම මේක මේ තුර ගන්න. මේක කියනවා මුලින්ම AB 5යි C. මම අදිනවා AB 5යි C. ඊට පස්සේ කියනවා AB රේඛාව මත එහිදී අංශක 60ක කෝණයයි ඔන්න අංශක 60ක් නිර්මාණය කරන්න. AC සමානයි 7.5ක් වනසේ. මේ හරියෙන් තාපයක් ගහගත්ත 7.5ක් වෙන්න වනසේ C ලක්ෂය ලකුණු කර ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. ඊට පස්සේ කියනවා AB කෝණය නිර්මාණය කරා ඒ කෝණයේ සමච්ඡේදක නිර්මාණය කරා. මම ඒක රතු පාටින් දාන්න. ඇටේ එකන දෙකට මැදින් කැපුවා. සමච්ඡේදකයේ නිර්මාණය. ඊළඟට කියනවා C හරහා ABට සමාන්තරව CD රේඛාවක් නිර්මාණය කරන්න. ඒතරම මෙතනදී ඔන්න සමාන්තරව මෙයාට මෙයා සමාන්තරයි. හරි අපි එච්චරයි දන්නේ. සමාන්තරව රේඛාවක් නිර්මාණය කරන්න. ඊට පස්සේ කියනවා BAC කෝණයේ සමච්ඡේදකයේ CD හමුවන ලක්ෂය. CD හමුවන සමච්ඡේදකයේ CD රේඛාව හමුවන ලක්ෂය D ලෙස ගන්න. ඒ කියන්නේ යා හම්බෙනම තැනම තමයි D විදියට ගන්න. C රේඛාව නම් මෙතන යන එක නම් මෙයා හම්බෙද්දිම තමයි D ලෙස ගන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම නම් මේ පැත්තේ. ඊට පස්සේ කියනවා ABDC රූපය කවර චතුරස්‍රයක් දැයි හේතු සහිතව දක්වන්න. ඒක මොන විදිහේ චතුරස්‍රයක්ද කියලා හේතු සහිතව දක්වන්න වෙනවා. මේකත් අපි යා කරගන්න. එහෙමනම් අපි බලමු ඒක මොන විදිහේ චතුරස්‍රයක් විවිධ කියලා. එහෙනම් අපි නිර්මාණය පටන් ගමු නේද? ආයෙ මොකද වැඩි වෙලා ගන්න. මොන අවශ්‍ය දෙයක් තියෙනම් කමෙන්ට් එකට දාන්න පුළුවන්. එහෙමනම් වැඩේ පටන් ගන්නවා මම. තල සටහන තියෙන නිසා මේ කප්ටක් ගමු. මුලින්ම අපිට තියෙන්නේ AB කියලා සෙන්ටිමීටර් 5ක්. මේ පැත්තෙන් මම ගන්නවා. කවකටුවේ දුර තමයි ගන්න. මේ ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ එකේ පෙන්නන දුර නෙමෙයි කවකටුවේ. ඔයගොල්ලන්ට කවකටුවේ දුර බාහුව දෙක අතර දුර ගන්න සෙන්ටිමීටර් 5.
ඔය විදිහට සෙන්ටිමීටර් 5ක් කරා මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා. එතනින් ලෝහ දුර තිබ්බා. මේ පැත්තෙන් ඡාපය. මම හිතනවා මේක පැහැදිලි. ඊට පස්සේ අපි දෙන්න නම් කරගමු නේද? මෙයා A, මෙයා B. මෙතන අපි ලියාගමු 5යි. නම් කරලා ඡාපයක් නුනා හින්දා මම ආයෙ මේක සලකුණු කරගන්නවා. මේක අර ගැටලුවක් ඉන්නේ මේ රේඛාවල මහත සහ පැන්සලේ මහත වෙනස් වෙනවා. ඒ දෙන්නම එකම මහත තිබ්බා නම් හරි ෂෝ. හරි ඊට පස්සේ අපිට වෙනවා මොකක්ද අංශක 60ක් නිර්මාණය. ඒක ඉතින් නේද? ඒක ඉතින් දැන් නැති නේ කරලා අපලා හොඳට S2 පියාගෙන හරි දැන් ඉතින් අංශක 60ක් නිර්මාණය කරනවා. ඔය විදිහට ගත්තා. එයින් ඡාපයෙන් ගත්තා. තාම ළමයි එළියේ හරි විශාල වැස්සක් තියෙනවා නේ කයිවේ අවුරුදු සත්‍යයක් නැහැ. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙයා වෙලා. ඊළඟට මට ගන්න පුළුවන් එයා කිය 17.5 අවකටු විතර අපි ගමු 7.5 වෙලාව අවකටු විදිහකට මදි. හරි එතන මොකක්ද අපිට දුන්නේ C ලක්ෂණ. ඊට පස්සේ කියනවා C හරහා AB ට සමාන්තරව රේඛාවක් අඳින්නලු. මං කලින් නම් මිත්‍ර කෝණ 180යි කියන ක්‍රමය ගත්තා. දැන් ඕනේ මෙතන අංශක 60යි. මෙතන අංශක 60යි නම් කෝණයක් පිටපත් කරන්නත් පුළුවන්. කෝණයක් පිටපත් කරන්න. මේ ඡාප දුරම ගත්තා. ඔන්න කවහඩුවේ දැන් බාහුව දුර වෙනස් වෙලා තියෙන්නේ මේ ඡාප දුරම ගත්තා. අරන් මෙතන ලෝහ දුර තියලා මේ පැත්තට ඡාපයක් ලකුවා මාත් වෙනස් වෙනවා. ඔය විදිහට ඡාපයක් ගත්තා. ඊළඟට බාහුව දෙක අතර දුර මැනගත්තා. ඔන්න බාහුව දෙක අතර දුර මැනගත්තා. ඒ දුරම ගත්තා මෙතනින් තිබ්බ ලෝහ දුර මේ පැත්තෙන් ඡාපයක් ලකුවා. දැන් අපිට පුළුවන් මේ ලක්ෂ දෙක යහක ඉස්සරහට ඡාපය. හරියටම ලක්ෂ දෙක ඔයගොල්ලෝ නම් ප්‍රශ්නයක් නෑ කොහොමද කියලා යන්න. ඊළඟට අපිට ඊට කලින් මෙන්න මෙයාව යා කරගන්න කිව්වා. මම දල සටහනේ නම් යා කරලා දිනා ඉන්න මාත් යා කරන්න. ඊළඟට කියනවා මොකද්ද? මෙන්න මෙතන ඒ කෝණය සමච්ඡේදනය කරන්න. ඒකට ඔයගොල්ලන්ට ඕන නම් ආය ඡාපානින් මේ ඡාප පාවිච්චි කරන්න පුළුවන් කෝණ සමච්ඡේදකේ. හරිද? ඒ ඡාපයම අපිට ඕන මේව කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න. නැත්නම් අපරාධේ අපි මේ කරන වැඩේ ඔයගොල්ලෝගේ මේ වැඩේ අනිවාර්යෙන් කරලා බලන්න. නවය අය ඔන්න පුළුවන් නම් 10 දෙයක් කරන්න. විශාල ජයග්‍රහණයක්. ඒක කිසි කතාවක් නෑ නේද? අපිට 10වත් පුළුවන් කියලා පොඩි කැම්මක් ඉන්න ඕන. මං යාව ගන්නම් කළුවර. මේ වගේ තැනක් ගන්න. මේ පැත්තෙන් ඡාපයක්. ඊළඟට ඒ දුරම ගත්තා. මේ පැත්තෙන් ඡාපයක්. ඊළඟට පුළුවන් මෙන්න මේ විදිහට යා කරා රේඛාව. හරි ඔන්න දැන් කෝණ සමච්ඡේදකයක් නැත්නම් මේ දෙන්නත් සමාන්තරයි. මේ දුර නම් වෙනස්. මේ දුර මම දාගන්න කිය 17.5යි cm. ඊළඟට මෙන්න මේක මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. එතන කෝණ සමච්ඡේදකයක් තියෙනවා. මෙයාවත් අපි යා
එතකොට මේ ලක්ෂ්‍යය අපිට නම් කරන්න කියන්නේ D කියලා. D කියලා. ඊට පස්සේ අහනවා මොකද්ද ABCD රූපය කවර චතුරස්‍රයක්දයි හේතු සහිතව පැහැදිලි කරන්න. අපෙන් අහනවා මේ රූපය මොකද්ද හේතු සහිතව පැහැදිලි කරන්න කියලා. කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා මොකද්ද මේක පාද දෙකක් පමණක් සමාන්තර චතුරස්‍රයක්. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් මොකද්ද? ට්‍රපීසියම කියලා. හරිද? ලියනවා පාද දෙකක් පමණක් AB සමාන්තරයි CD වන නිසා පාද දෙකක් පමණක් සමාන්තර චතුරස්‍රයක් වන නිසා මෙය ට්‍රපීසියමක් ලෙස නම් කළ හැක කියලා. ඔන්න ඔය විදිහට අපිට මේ ගැටලුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ළමයි මේ වෙද්දී ඇත්තටම අපි තියරි කොටස් සහ ගැටලු 71ක් වෙනකන් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් දැන් අද දවසේ මම පැය එකමාරක වැඩසටහනක් කරන්න තමයි හිතන් හිටියේ. පැය එකමාරක වැඩසටහනක් කරත් මම හිතනවා ඊට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අදට වැඩේ මෙතනින් නතර කරමු. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කොහොමද වැඩසටහන කියලා. ඒ වගේම ඉස්සරහට ඔයගොල්ලන්ට කරලා ඕන මගෙන් කරලා ඕන පාඩම් කමෙන්ට් එකට එකතු කරන්න. මම අනිවාර්යෙන් එතකොට ඔයගොල්ලන්ට මත වේලාව තියෙන විදිහට කොහොම හරි ඒ වැඩේ කරන්න උත්සාහ කරනවා. මේක මට ලොකු හයියක් වෙනවා. එහෙමනම් දැන් අද අපි මේ වෙද්දී 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය සියලුම තියරි කොටස් ඉවර කරලා ගණන් කීපයකට හැදුවා. අපි ඊළඟ දවසේ 10 ශ්‍රේණියේ තව ගණන් ටිකක් හදලා 11 ශ්‍රේණිය දුර පුතාලට තියෙන තියරි කොටස් ටිකත් එකතු කරමු. මේ එහෙමනම් අද දවසට සමුගන්නවා කියන්න ඕන වැදගත් දෙයක් දීදුවේ මම සාමාන්‍යයෙන් වචන අද පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. බොහොම උනන්දුවෙන් එකතු වෙන දැන් ඔයගොල්ලෝගේ 11 ශ්‍රේණිය දුර පුතාලට නම් නේද මේ වෙද්දී විභාගයේ දින නිකුත් කරලා තියෙනවා. එහෙමනම් අපි ආය දවසක මුණ ගැහෙමු ගැටලුත් එක්කම. බොහෝ වෙලාවට ඒක බ්‍රහස්පතින්දා වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන් ඉන්න. වැඩසටහන ගැන තොරතුරු කියන්න. මෙතනින් පස්සේ අපි බලමු ටිකක් කරන් යන්න පුළුවන් පාඩම. මොකද මම මේකෙදි ජ්‍යාමිතික නිර්මාණ කරද්දී බොහොම අවධානය යොමු කරේ අනින දෙයට විතරයි. ඉතින් ඔයගොල්ලෝත් ඒක කරගන්න ඇති. තව දෙයක් මොනවා හරි මගේ හැරුණා නම් ඔන්න දැන් වීඩියෝ එක YouTube එකේ තියෙනවා. YouTube එකට ගිහිල්ලා අනිත් පැත්තෙන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ආපහු වෙරන්. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආය දවසක හමු වෙමු. අනිවාර්යෙන් එකතු වෙන්න. දිගින් දිගටම එකතු වෙන්න. යාළුවන්ටත් කියන්න. ඒ වගේම මේ පාඩම හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියේදී ඕන පාඩම ආයෙම කියනවා. දාන්න කමෙන්ට් එකට. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. ඊළඟ ආය දවසක අපි මුණ ගැහෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් වේවා.